උදෑසනක් වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. නිදහස් සතියන්තේ ඔබ මේ විදිහට එකතු වෙන්නේ වීකෙන්ඩ් සන්ෂයින් එක්ක. වෙලාව හරියටම උදේ 6යි. ඔබ දන්නවා අපි හැමදාම උදේ 6ට ඔබ මුණ ගැහෙන්න එන බව සෙනසුරාදා සහ ඉරිදා දවස්වල. අද දවසෙත් ජාතික පුවත්පත්වල තොරතුරු වගේම තවත් බොහෝ දේ කියන්න අපි සූදානම්. Chaturangi. Good morning, Chaturangi. Good morning, Najib, and a very good morning to all of you joining us this beautiful Saturday morning, and welcome to Weekend Sunshine on ITN's Classic Weekends. Now, it is the 13th of June 2020, and it certainly has been an interesting week that went by. We saw public transport in Sri Lanka getting back to normal. We saw a date being fixed as certainly the August 5th being fixed for the general election in Sri Lanka. And we are seeing a gradual decline in the number of COVID-19 positive cases being reported in the island. That's certainly some good news. So we're going to give you more details on all of these stories and a lot more in the local newspapers in just a little bit. We also will tell you what's happening on ITN's Classic Weekends throughout this Saturday and Sunday to keep you entertained throughout this weekend as well. Now, we all know that Sri Lanka is a beautiful country. It's a country with beautiful landscapes and diverse terrains. So early in the morning today on Weekend Sunshine, we are ready to take you to one of the ancient most capitals in Sri Lanka, Najib. Oh, Chaturangi කිව්වා වගේම දැන් කොරෝනා වෛරසයට මුහුණ දීලා අපි කොරෝනා වෛරසය මර්ධනය කරලා සාර්ථකව ඒ සටන ජය ගනිමින් ඉන්න මොහොතක් ඔය අතරේ සාමාන්‍ය ජන ජීවිතය දැන් යථා තත්ත්වයට පත් වෙමින් පවතින කාල සීමාවක් ප්‍රවාහන ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත් වෙලා ඒ වගේම අනිකුත් ක්ෂේත්‍ර ගත්තහමත් හැම දිනෙකම දැන් අර රස්සාවට යන කාල සීමාව ඔය අතරේදී සංචාරක කර්මාන්තය ගැන කතා කරනකොට අපි දන්නවා මේ විදේශ සංචාරකයන් නම් පැමිණීමේ සෑහෙන අඩුවක් තියෙනවා. හැබැයි සංචාරකයෝ විදිහට සංචරණය කරන අය විදිහට අපේ රටේ දේශීය සංචාරකයන්ට ඕනම තැනක නිදහසේ ගමන් විමන් යන්න අවස්ථාව තියෙනවා. නුදුරු අනාගතයේදීම අර මේ තියෙන තහංචිත් තව ටිකක් අඩු වෙලා ඒ නිදහස තවත් වැඩි වෙයි කියලා අපි විශ්වාස කරනවා. එහෙම වැඩි වුණාම ඔබට පුළුවන් අපේ රටේ සුන්දර තැන් ලස්සන තැන් බලන්න යන්න. ඉතිහාසය ගත්තාම අපේ රටේ පළවෙනි රාජධානිය අනුරාධපුර රාජධානිය ඒ වගේම ඉතිහාසයේ ඓතිහාසිකත්වය අතින් සුන්දරත්වය අතින් බොහොම ලස්සන වටපිටාවක් තියෙන ප්‍රදේශයක් විදිහට අපිට අනුරාධපුරය හඳුන්වන්න පුළුවන්. අපි බලමු අනුරාධපුරයේ සුන්දරත්වය සහ ඉතිහාසගත වටිනාකම් ගැන. අෂ්ටාවශේෂ හරහා විනිවිද දැකගන්නට හැකි ඉතිහාසයේ සේම අතිශය සුන්දර වටපිටාවත් තැනි තලාවන්ගෙන් සමන්විත අනුරපුර තිබෙන සිසිල් සුළඟද හාත්පස නිහැඩියාවද ඔබ අත්දැක තිබෙනවාද? රාජාංගනීය පුරාණ ගල් පඩිපෙළ මතින් වැව් ඉස්මත්තට ගොස් මේ සුන්දර පරිසරයේත් හමන සිසිල් සුළඟත් අත්විඳින්නට ඔබ අමතක කරන්න එපා. වැහිබර කාලයන්හිදී රාජාංගනීය ජලාශය ඔබ නරඹන්නට ගියොත් වාන් දොරටු විවෘත කර ඇත්නම් එහි ඔබට දක්නට ලැබෙන සුන්දරත්වය අමුතුවෙන් කිව යුතු නැහැ. වැහිබර අහසක් තිබෙන එවන් කාලයන්වල මෙම පරිසරයේ තිබෙන්නේ ඉතාමත් වෙනසා එහෙමත් නොමැතිනම් තන්තිරිම
පසුව ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුරයේ තැන්පත් කළායින් පසු ඇති වූ අංකුර 8න් එක් අංකුරයක් තිවංක බමුණාහට කෘතගුණ සැලකීමක් ලෙස මිහිඳු මහරහතන් වහන්සේ විසින් පූජා කළ ඒ අෂ්ටඵල වූ බෝධීන් වහන්සේ මෙහිදී ඔබට දැකගත හැකියි. ඓතිහාසික නටබුන් අතර ශෛලමය බුද්ධ ප්‍රතිමා පඨානගර දැකගන්න පුළුවන්. තන්තිරිමලේ විහාරයේ දක්නට තිබෙන ශෛලමය බුද්ධ ප්‍රතිමාව ඔබ දුටුවාම පොළොන්නරුව ගල් විහාරයේ දක්නට ලැබෙන ශෛලමය බුද්ධ ප්‍රතිමාව අතර සමානකම් පිළිබඳ ඔබේ මතකයට නැගේවි. විවිධ ආක්‍රමණ හමුවේ පොළොන්නරුව රාජධානියට පලායන ගල්වඩුවන් එහිදී ශෛලමය බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීම මෙම ශෛලමය බුද්ධ ප්‍රතිමාවන් වල සමානකම් ඇතිවීමට එක් හේතුවක් ලෙස සඳහන් කරන්න. සිය 50ක භූමි ප්‍රදේශයක් පුරා පිහිටී ඇති කළුතිය පොකුණ සේනාසනයේ ශුන්‍යාගාර 38ක් තිබෙනවා. මෙම ගල්ලෙන් වලින් ගල්ලෙන් 18ක විතර අදටත් භික්ෂුණී වහන්සේලා බණ භාවනා කරනු ලබනවා. අනුරාධපුරය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර ශ්‍රී ලාංකීය ශිෂ්ටාචාරය ආසියාවේ සහ මුළු මහත් ලෝකයේම බිහි වූ විශිෂ්ටතම ශිෂ්ටාචාරයකි. Well, so much for us to be proud of and be inspired from looking at what our ancestors have done, Najib. ඉතිහාසයේ අපේ රාජධානී යුගයන් අතර කැපී පෙනෙනම රාජධානී අනුරාධපුරය. අපි අදටත් අනුරාධපුරය ගැන බොහෝ දේවල් කතා කරනවා. ඒ තමයි අපේ රටේ ඉතිහාසය. 6:17 is the time. Good morning once again and welcome back. You're here with us on the Weekend Sunshine on ITN's Classic Weekends. And the time has now come for us to take a look at the local newspapers to give you all the correct and most relevant information this morning. And Najib is ready to get started with Lankadeep, I believe. ඔයචතුරන්ගේ ලංකාදීප පුවත්පතෙන් තමයි අපි අද දවසේ පත්තර විස්තර කියන්න සූදානම් වෙන්නේ. ඊට කලින් කියන්න ඕනේ දැන් මේ වෙනකොට කොරෝනා වෛරසයේ තත්ත්වය සම්බන්ධයෙන් ලෝකයේම පිළිබඳව කතා බහ කරනකොට 77 ලක්ෂ 25609 දෙනෙක්ට දැන් කොරෝනා වෛරසය ආසාදනය වෙලා තියෙනවා. ඒ අතරින් 39 ලක්ෂ 19324 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල් වලින් පිටව ගිහිලා තියෙනවා. ඔය අතරේදී අවාසනාවන්ත විදියට පුද්ගල නැත්නම් ජීවිත මරණ සංඛ්‍යාව 4,27,684ක්. මරණ සංඛ්‍යාව 4,27,684ක්. ලෝකෙම ගත්තහම ඇමරිකාව සහ බ්‍රසීලයේ මේ රටවල් දෙකේ තමයි වැඩි වශයෙන් දැන් මේ වෙනකොට කොරෝනා වෛරස් ව්‍යාප්තියක් අපිට දැක ගන්න පුළුවන්. අපේ රටේ සංඛ්‍යාව 1879 දක්වා ඉහළ ගිහින් තියෙනවා. 1196 දෙනෙකු පූර්ණ සුවය ලබා තියෙනවා. ඒ වගේම මරණ සංඛ්‍යාව 11ක් විදිහට තමයි වාර්තා වෙන්නේ. ලංකාදීපයේ පිළිබඳව අද දවසේ පුවත්පතේ ප්‍රධාන පිටුවේ ඉහළින්ම වාර්තා කරලා තියෙනවා. ඒ අතරේ ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයේ විදිහට අද දවසේ වාර්තා කරන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමෙන් ඒ ලැබෙන තොරතුරු පිළිබඳව වාර්තා වෙන කරුණු පිළිබඳව බෝම්බ අත්හදා බලද්දී තුවාල වූ සහරාන්ගේ මල්ලිගේ රහස් එළියට කියලා අද දවසේ ලංකාදීපයේ ওই විදිහට ප්‍රධාන පුවත වාර්තා කරන්නේ. බොරු නමක් දී ජාතික රෝහලට ඇතුළු කරලා මඩකලපුවේදී මලේ ඔහුම බව වෛද්‍යවරයා හඳුනා ගනී කියලා නිවන්ති රණසිංහයි මේ විදිහට අද දවසේ ලංකාදීපයට ප්‍රධාන පුවත ලියන්නේ. පාස්කු ඉරිදා ප්‍රහාරයේ සහරාන් කල්ලියේ බෝම්බ නිෂ්පාදනකරු
රිල්වාන් හෂීම් නමැත්තා බෝම්බයක් අත්හදා බැලීමකදී සිදු වූ පිපිරීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ සති 3ක් ප්‍රතිකාර ලබමින් සිට ඇති බවට පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ දවසේදී හෙළිදරව් වුණා. ඉතින් මේ විදිහට සති 3ක් ප්‍රතිකාර ලැබලා තියෙන්නේ බොරු නමක් දීලා. ඒ හින්දා විශේෂයෙන්ම තොරතුරු හොයාගන්න හම්බ වෙලා නැහැ. හැබැයි වෛද්‍යවරුන්ට ටිකක් සැකයක් ඇති වෙලා තියෙනවා මේ තුවාල සිද්ධ වුණේ කොහොමද කියන කාරණා පිළිබඳව. ඒ පිළිබඳව පරීක්ෂණ දිගින් දිගටම සිද්ධ වුණා නම් වෛද්‍යවරු කිව්ව කරුණු සලකා බලලා ආරක්ෂක අංශ කටයුතු කළා නම් අද වෙනකොට ජීවිත 260කට ආසන්න ප්‍රමාණයක් ඉතුරු කරගන්න තිබුණු බව තමයි අපිට බොහොම දුකෙන් කනගාටු වෙන්නත් කියන්න වෙන කොහොමවත් දැන් සිද්ධ වෙලා හමාරයි මේ සියලු දේ. ඒ පිළිබඳව තමයි මේ විමර්ශන කටයුතු සිද්ධ කරන්නේ. වරද කාගේද කියලා තාමත් මේ පරීක්ෂණ වලින් ඉතින් දිගටම තොරතුරු අනාවරණය වෙගෙන යනවා. බොහෝ දෙනෙක්ට ඇඟිල්ල දික් වෙනවා මේ ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කරනකොට. රජයේ ඉහළ නිලධාරීන්ට, පාලන තන්ත්‍රය හසුරුවපු පුද්ගලයින්ට මේ හැම දෙනෙක්ටම ඇඟිල්ල දික් වෙන අතරේදී මේ විදිහට විවිධ ආකාරයේ තොරතුරු වාර්තා වෙනවා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව. ඔය අතරේ දිවයින පුවත්පතත් ඒ ගැන අද දවසේ මේ විදිහට ලියන්නේ. දිවයිනෙත් ප්‍රධාන සිරස්තලයේ තමයි මේ ප්‍රවෘත්තිය. ජාතික රෝහලේ දොස්තරලා ප්‍රශ්නාර්ථ සලකුණු කළත් සහරාන්ගේ සහෝදරයා ගැන සොයා බලා නැහැයි කියලා අද දවසේ එරික් ගාමිණී ජනප්‍රිය ලියන්නේ ප්‍රධාන පුවත. පාස්කු ප්‍රහාරයේ සොයන ජනාධිපති කොමිසමේදී අනාවරණය වෙයි. පිපිරීමකින් තුවාල ලැබූ සහරාන් හෂීම්ගේ සහෝදරයා වූ රිල්වාන් 2018 අගෝස්තු 27 වෙනිදා එම්ఐ ෂාහිඩ් නමින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබාගෙන ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේදී ඊයේ කරුණු අනාවරණය වුණා. සාමාන්‍යයෙන් රෝහලකට පුද්ගලයෙක් ඇතුළු කරනකොට හැඳුනුම්පත පරීක්ෂා කරනවා. ඉතින් මේ දේවල් හරියට සිද්ධ වුණේ නැද්ද කියන කාරණා පිළිබඳව අපිටත් ප්‍රශ්නාර්ථයක් නැගෙනවා. ඉතින් වරද කාගේද කියලා එක්වරක් දෙවරක් නෙවෙයි තුන්වරක් වුණත් හිතන්න සිද්ධ වෙනවා. චතුරංගී. We are ready to take a look at the daily news this morning, Najib. I have the daily news on the 13th of Saturday, June 2020. And the main headline right on top, we can see unlawful activities of leasing companies barred. Three-wheeler leasing repayment suspended for 6 months. Seizing of vehicles in present context violation of government order. To give you some more details on this particular story, it says President Gotabaya Rajapaksa yesterday gave strict instructions to police not to allow any room for leasing companies to engage in unlawful and violent activities. Now, President Rajapaksa has pointed out that under the package of concessions offered to the public affected with the spread of COVID-19, recovery of leasing installments from three-wheeler owners was suspended for 6 months. Now, this was clearly stated in the Section 2 of the Circular 16/2020 issued on the 23rd of March under the signature of the Secretary to the President. So that's the main headline this morning on the Daily News, 13th of June 2020. And next to that, we can see another sub-headline which says 70th death anniversary of Dr. Vijayawardena is what we are seeing. And to give you some more details, we can also see a photograph of Dr. Vijayawardena depicted in the Daily News this morning, and it says the 70th death anniversary of Lake House founder Dr. Vijayawardena falls today. Vijayawardena was a towering figure in the local independence movement who campaigned against colonial rule through his newspapers published in all 3 languages. He established an array of daily and weekly newspapers in all 3 languages, including the Dinamina and the Daily News, both of which are now more than 100 years old. Moving further down, we have an interesting sub-headline. Just below that, we can see a beautiful photograph of the University of Peradeniya, and the sub-headline says Peradeniya enters World University Rankings. To give you some more details on this story, it says the University of Peradeniya has been included for the first time in the prestigious The Times Higher Education World University Rankings 2020 with a ranking between 401 and 500. The ranking includes 1,400 universities in 92 countries. Now, the rankings released yesterday placed the University of Colombo at 1,001, which was last year in the 801 to 1,000 category. Now, these are the only 2 Sri Lankan universities in the list, which place the University of Oxford in the United Kingdom as the number 1 position.
Now, moving further down in the newspaper, we can see another sub-headline. It says, "Man found dead with gunshot injuries at Independence Square." We saw this headline in a couple of other newspapers as well. It says, "The man whose body was found with gunshot wounds near the Independence Square in Colombo last morning was identified as 64-year-old Rajiva Prabhash Jaivira, and the police suspect that he may have taken his own life. Police found a .22 pistol hanging on his neck and a letter as well." Just below that, we can see another sub-headline which says, "Lankans stranded in Philippines arrive." It says a special Sri Lankan Airlines flight UL1423 with 223 Sri Lankans who were stranded in the Philippines arrived at the Bandaranaike International Airport from the Manila Airport, Philippines on Thursday night. Now, to take a quick look at a few more stories depicted on the Daily News this morning, we can see on the extreme left-hand side, we can see a sub-headline which says ID card one-day service from the 22nd of June. It further says the Department of Registration of Persons will start its one-day service to issue national identity cards from Monday, the 22nd of June. Now, the service was stopped because of the COVID-19 pandemic is what the sub-headline depicts. Below that, we can see a story on postal voting. The sub-headline says postal voting from the 13th of July. Postal voting for the August 5th general elections will be held on the 13th, 14th, 15th and 16th of July. Election Commission sources have confirmed yesterday. And the final sub-headline that we're taking a look at this morning on this particular newspaper, it says Ombudsman to address public grievances is what we are seeing. It further says complaints on actions of government servants to be entertained, spotlight on drug trafficking, damage to nature and easy access for public. An Ombudsman office has been created at the Presidential Secretariat to look into complaints and grievances of the public and provide speedy solutions, states the President's Media Division. Now, that's a closer look at the first page of the Daily News this morning. අපිෝ චතුරංගි මීළඟට සූදානම් වෙන්නේ දින මින පුවත්පතට අවධානය යොමු කරන චතුරංගි වගේම අර ඩේලි නිවුස් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේම තමයි දින මිනත් වාර්තා කරන්නේ ප්‍රධාන සිරස්තලයේ විදිහට ජනාධිපතිතුමන් කියපු කතාව වාහන සීස් කිරීම වහාම නවත්වන්න කියලා ජනාධිපතිතුමන් නියෝග ලබා දීලා තියෙනවා නීති විරෝධී වැඩට ඉඩ දෙන්න එපා ජනපති පොලිසියට නියෝග කරයි කියලා අද දිනමින ප්‍රධාන සිරස්තලයේ විදිහට ලියන්නේ නුවන් කොඩිකාර ලීසින් පහසුකම් යටතේ වාහන මිලටගෙන ණය වාරික ගෙවීමට අසමත් වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කර ගැනීමට ලීසින් සමාගම් අනුගමනය කරන ක්‍රමය නීති විරෝධී බැවින් කිසිසේත් ඊට ඉඩ නොතබන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිසියට ඊයේ දවසේ නියෝග කළා. ලීසින් සමාගම් මෙසේ වාහන අත්පත් කර ගැනීමට පෙර පොලිසිය දැනුවත් කරන්නේ නැහැ. ඔවුන් පොලිසියට පැමිණිලි කරන්නේ වාහන අත්පත් කර ගැනීමෙන් පසුවයි. බලහත්කාරී ලෙස කරන මෙවැනි පැහැර ගැනීම ඇතැම් විට බරපතල ප්‍රචණ්ඩත්වයට මුල් වී තිබෙනවා. එසේ අත්පත් කර ගැනීමෙන් පසු ලැබෙන පැමිණිලි නැවත දැනුම් දෙනතුරු බාර නොගන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් ලබා දුන්නා කියලා වැඩිදුරටත් අද දවසේ දිනමින පුවත්පත ওই විදිහට වාර්තා කරනවා. ඒ අතරේ උපසිරස්තලයක් විදිහට දිනමින ලියන කතාවක් මේ නීති විරෝධී මූල්‍ය ගනුදෙනු වලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නවා කියලා අමාත්‍ය ආචාර්ය බන්දුලු ගුණවර්ධන මහත්මයා කියන කතාව අසේල කුරුළු වංශ ලියන්නේ රටේ සිදුවන නීති අනුකූල නොවන මූල්‍ය ගනුදෙනු අයථා ගනුදෙනු මූල්‍ය වංචා මෙන්ම මූල්‍ය අක්‍රමණිකතා පිළිබඳව දැඩි නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට රජයේ අවධානය යොමුව තිබෙන බව තොරතුරු sannivedana තාක්ෂණ සහ උසස් අධ්‍යාපන නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුලු ගුණවර්ධන මහතා මහනුවරදී මේ පිළිබඳව ප්‍රකාශ කරලා තියෙන්නේ. එමෙන්ම මහ ජනතාවගේ ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාවට අවශ්‍ය කරන දැඩි නීති රීති පද්ධතියක් කඩිනමින්ම හඳුන්වා දෙන බවත් ඒ සඳහා වන පනතකුත් නව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බවත් බන්දුලු ගුණවර්ධන අමාත්‍යතුමන් කිව්වා කියලා අද දවසේ ওই විදිහට ලියනවා දිනමින පුවත්පත. ඔය අතරේදී මේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පාර්ශවයේ රත්නපුරේ අපේක්ෂිකාව ඉල්ලා අස්සුනා කියලා දිනමින පුවත්පත ලියන්නේ. සජිත්ගේ රත්නපුර අපේක්ෂිකාව
ඉල්ලා අස්වේ කියලා අපි වැඩිදුරටත් බලමු තොරතුරු මේ පිළිබඳව. විශේෂයෙන්ම අද දවසේ දිනමින පුවත්පතේ ගැන මේ විදිහට ලියනවා. සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂිකා මධ්‍යම පළාත් සභා සහ සබරගම් පළාත් හිටපු ආණ්ඩුකාර නිලෝකා ඒකනායක මහත්මිය අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. තම ඉල්ලා අස්වීම සම්බන්ධව ඇය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත පෙරේදා ලිඛිතව දැනුම් දී ඇත. මැතිවරණයට තරග කර අපේක්ෂකයෙකු ලෙස රට වෙනුවෙන් ඉටු කරලීමට අපේක්ෂා කරන සුබවාදී බොහෝ දේ මේ වන විට ඉටුවමින් පවතින බවක් පෙනෙන්නට තිබෙන බැවින් මෙම තීරණයට එළඹ ඇති බව ඇය පවසයි. මෙරට ජනතාවගේ ඉදිරි අපේක්ෂාවන් හා රටේ ඉදිරි අභිවෘද්ධිය නිසි දිශානතියකට ලක්වෙමින් හා අපේක්ෂිත ජයග්‍රහණයන් රටක් වශයෙන් අත්කර ගනිමින් සිටින මෙවන් අවස්ථාවක සෞභාග්‍යවත් ශ්‍රී ලංකාවක් ඉදිරියේදී බිහිවනු ඇති බවට ගොඩනැගී ඇති විශ්වාසය තමන් තුළ තිබෙන බවත් එතුමිය ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි නිලෝකා ඒකනායක හිටපු ආණ්ඩුකාරතුමිය සඳහන් කළ තියෙන්නේ. අය අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වලා තියෙනවා සමගි ජන බලවේගයේ. ඔය අතරේ එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් ඇහෙන කතාවක් සමාජිකත්වය අහෝසි කිරීම වළක්වන්නේ ඉල්ලූ වාරණය නිෂ්ප්‍රභ කරන්න අකිල විරාජ් උසාවියට කරුණු ගොනු කරයි කියලා දැන් එතුමලා ඉල්ලලා තිබ්බ සමගි ජන බලවේගයෙන් අර නාම යෝජනා බාර දුන්න අයගේ ඒ නාම යෝජනා ප්‍රතික්ෂේප කරන්න කියලා. ඒක නිෂ්ප්‍රභ වුණා. දැන් මේ සමාජිකත්වය අහෝසි කරන්න ඒ පිළිබඳව වළක්වන්නේ ඉල්ලූ වාරණය නිෂ්ප්‍රභ කරන්න කියලත් අකිල විරාජ් කාර්යවසම් මහත්තයා උසාවියට කරුණු ගොනු කළා. ඒ පිළිබඳව සඳහන් කළා තියෙනවා. රෝෂන් තුෂාර ලියන්නේ සමගි ජන බලවේගයේ යටතේ ඉදිරි බහමැතිවරණයට තරග කිරීම පාදක කරගනිමින් පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීම වළක්වන වාරණයක් ඉල්ලා රංජිත් මද්දුම්බණ්ඩාර මහතා එචාපේට එරෙහිව පැවරු නඩුව විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්නයි පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ කරුණු ගොනු කරමින් ඊයේ දවසේදී ඉල්ලා සිටියා කියලා විශේෂයෙන්ම දිනමින පුවත්පත ওই විදිහට ලියනවා. ඒ අතරදී මැතිවරණ කොමිසම පැත්තෙන් අපිට මැතිවරණ දිනය පිළිබඳව පසුගිය සතියේ අහන්න ලැබුණා. මැතිවරණ කොමිසමේ සභාපතිතුමන් කියන කතාවක් අද දිනමින මේ විදිහට ලියනවා. සුභාෂිනී සේනානායක ලියන පුවත නාම යෝජනා බහරදී ඡන්දයෙන් ඉවත් වීමේ කිසිදු ප්‍රතිඵලයක් නැහැයි කියලා මැතිවරණ කොමිසමේ සභාපතිතුමන් කියනවා. නාම යෝජනා බාර දුන්නට ඡන්දයෙන් ඉවත් වුණාට මේ කිසිම ප්‍රතිඵලයක් අත් වෙන්නේ නැහැ කියලා නාම යෝජනා බාරදී ඡන්දයෙන් ඉවත් වීමේ කිසිදු ප්‍රතිඵලයක් නැහැ. නාම යෝජනා බාරදී ඇති අපේක්ෂකයෙකු මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බවට ප්‍රකාශ කරමින් මැතිවරණ ක්‍රියාවලියෙන් ඉවත් වුවද ඔහුගේ නම නාම යෝජනා පත්‍රයේ සඳහන් වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවා. ඔහුට ලබා දෙන ඡන්ද ප්‍රමාණයද එම අපේක්ෂකයාගේ නම ඉදිරියේ සටහන් වන බවත් හෙතෙම ප්‍රකාශ කළා කියලා වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන. දැන් මංගල සමරවීර මහත්තයත් අයින් වුණා. එයස්සේ නිලෝකා ඒකනායක මහත්මියත් අයින් වෙලා තියෙනවා. ඉතින් නාම යෝජනා දීලා ඔය විදිහට අයින් වුණාට කිසිම තේරුමක් නැහැ කියලා තමයි මැතිවරණ කොමිසමේ සභාපතිතුමන් ඔය විදිහට කියන්නේ. ඔය අතරේ හැඳුනුම්පත අපි දන්නවා හැම ඡන්දයකදීම මැතිවරණයකදීම අනිවාර්ය දෙයක් හැඳුනුම්පත අනිවාර්යයෙන්ම රැගෙන යා යුතුයි. ඒ නිසාම හැඳුනුම්පත් එක්දින සේවාව 22 වෙනි සඳුදා සිට ආරම්භ කරනවා කියලා නිමල් රාජපක්ෂ මහින්ද අලුත්ගෙදර ලියන්නේ. ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව යලිත් ලබන සඳුදා සිට ආරම්භ කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත කියලා වැඩිදුරටත් ලියනවා. විශාල පිරිසක් එක්රැස්වීම වැළැක්වීම සඳහා බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් දිනකට සේවාලාභීන් 250කට එක්දින සේවාව යටතේ හැඳුනුම්පත් නිකුත් කිරීමට මෙයනුව කටයුතු කරනවා. ගාල්ල දකුණු පළාත් කාර්යාලයෙන් දිනකට සේවාලාභීන් 50 දෙනෙක් එක්දින සේවාව මගින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට අපේක්ෂා කරන සේවාලාභීන් තම ඉල්ලුම්පත ග්‍රාම නිලධාරී මහතා මගින් අයදුම්පත් සහතික කර අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටි හැඳුනුම්පත් කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතුයි කියලා තමයි ව්‍යානි ගුණතිලක පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජෙනරාල් ඒ විදිහට ප්‍රකාශ කරලා තියෙන්නේ. අද දිනමින ඔය ගැන ලියන්න. චතුරංගි I have in hand with me the island this morning, Najib, and we are ready to take a look at some of the stories depicted on the first page. Right on top, we can see the headline which says, "Now UNP candidate questions EC's conduct, calls for tangible measures to end corrupt practices," is what we are saying.
And to give you some more details on the story, it says UNP Colombo District candidate Oshila Herath, 43, yesterday said that at the time he moved the Supreme Court against the acceptance of the Samagijana Balavega as a recognized political party by the Election Commission, he was not even a member of that party, is what the story says. Below that, we can see the main headline of the island this morning. It says TNA offers conditional support to the president, and it further says the Tamil National Alliance on Thursday declared in Jaffna that it was ready to back President Gotabaya Rajapaksa's government if it introduces constitutional reforms that addressed the grievances of the Tamil-speaking people. So that's the main headline depicted this morning on the island. And on the extreme left-hand side, we can see another interesting story. It says, President Alisia's banking sector failed to adhere to government policies. It says, I won't hesitate to make necessary changes, says the president. President Gotabaya Rajapaksa on Thursday slammed state and private banking sectors for not backing efforts made by his government to provide adequate relief to those affected as a result of current global health crisis. On top of the newspaper, right on top, we can see a picture of the plantation minister, Dr. Ramesh Pathirana, stressing a point at this particular meeting as well. Moving further down, just below that, we can see another sub-headline which says, Mathura SSP squashes rumour, praises Chief Inspector Aruni Bogahavatta for her bravery. Mathura Senior Superintendent of Police Anil Priyantha yesterday squashed rumours that explanation had been called from the woman Chief Inspector Aruni Bogahavatta, who had given chase and arrested a doctor who bolted with 7.9 million rupees from the National Hospital Colombo for her presence at the scene of the crime when she was attached to the Mathura police. Below that, right at the bottom, we can see another rather sad story. It says, COVID-19 may push millions more into child labour, says World Bodies. We can see a picture of a little boy, I think, wiping a motorcycle. And the story says the COVID-19 pandemic is likely to push millions of children around the world into child labour, while those already employed may be forced to work longer hours and under worsening conditions, according to a new brief from the International Labour Organization and the UNICEF, said a news report published by The Hindu yesterday. It says this could result in the first ever rise in child labour in 20 years. Since 2000, child labour decreased by 94 million, but this gain could be soon reversed, warn the two multilateral bodies. That's a closer look at the island this morning, Najib. අපි ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරන්න සූදානම් චතුරංගී විශේෂයෙන්ම ලංකාදීපේ ප්‍රධාන සිරස්තලය පිළිබඳව අපි ඔබට සඳහන් කළා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන කොමිසමේදී අනාවරණය වෙච්ච කරුණු ඔය අතරේ දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ලංකාදීපයේ උපසිරස්තලයක් විදිහට වාර්තා කරනවා මුදල් තැන්පත්කරුවන් රැකීමේ වගකීම මහ බැංකුවෙන් ඉටු වී නැහැ ජනපති කියයි කියලා මූල්‍ය ආයතනයක යම් අක්‍රමිකතාවක් සිදුවන්නේ නම් තැන්පත්කරුවන් ආරක්ෂා කිරීමට මහ බැංකුව බැඳී සිටින නමුත් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් එම වගකීම ඉටු වී නැතයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය කියලා වැඩිදුරටත් ඔය විදිහට තොරතුරු වාර්තා කරනවා ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ETI මූල්‍ය ආයතනයේ සිදු ඇතයි කියන අක්‍රමිකතා විමර්ශනය සඳහා පත් කෙරුණු කමිටුව පෙරේදා හමු වූ අවස්ථාවේදී කියලා වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා ඒ අතරදී මාස 3කට පස්සේ පන්සල් කෝවිල් පල්ලි බැතිමතුන් සඳහා ඒ වගේම මේ ආගමික කටයුතු කරන පිරිස් වෙනුවෙන් යලිත් විවෘත කරනවා කියලා ලංකාදීපේ කියනවා ආගමික කටයුතු සෞඛ්‍ය උපදෙස් මත පන්සල් කෝවිල් පල්ලි මාස 3කට පසුව යලි ඇරේ ඩයිනා උද්‍යංගනී ලියන්නේ කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් තිස්සේ බැතිමතුන්ට වන්දනාමාන සඳහා විවෘත නොවූ ආගමික සිද්ධාස්ථාන ඊයේ සිට යලි විවෘත කෙරුණා සෞඛ්‍ය උපදෙස් අනුව බෞද්ධ විහාරස්ථාන මෙන්ම කතෝලික හා හින්දු දේවස්ථානද වන්දනාමාන කටයුතු සඳහා විවෘත කෙරුණු නමුත් ඉස්ලාම් ආගමික ස්ථාන ඊයේ දිනේදී විවෘත කෙරුණේ නැහැයි කියලා තමයි වැඩිදුරටත් ඔය විදිහට ලියන්නේ. ඒ අතරේ දහම් පාසල් අධීර 3කින්
ආරම්භ කරන්න සූදානම්. කොරෝනා වසංගතයත් සමග తాවකාලික වසා දැමුණු සියලුම දහම් පාසල් අධීර 3ක් යටතේ ආරම්භ කිරීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. දළදා වැඳ පුදා ගන්න සැදැහැවතුන්ට අවසර කියලා යලිත් අවසර ලබා දීලා තියෙනවා. දළදා මාලිගාව විවෘත කරලා තියෙනවා. දළදා වැඳ පුදා ගන්න සැදැහැවතුන්ට යලි අවසර. ඡන්දදායකයන්ගේ ඇඟිල්ලේ තීන්ත ගන්න ඉටිකූරක් කියලා දැන් ඡන්දදායකයන්ගේ ඇඟිල්ලේ තීන්ත ගානක මේ දවස්වල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපි දැක්ක කාටුන් වල එහෙම මේ ස්වභාවිකම දම් පාට කරගන්න ඕන නම් මිටියකින් පොඩි තට්ටුවක් දුන්නත් ඇති කියලා අපි දැක්ක දාලා තියෙනවා. ඉතින් මේ වගේ විවිධ කතා මේ දවස්වල අහන්න දකින්න හම්බ වෙනවා. තීන්ත ගන්න ඕනේ නැහැ මිටියකින් ගහුවොත් දම් පාට වෙනවා ඉබේම. ඉතින් ඒ ගැන ওই විදිහට තමයි මේ සමාජ මාධ්‍ය ජාලවල එහෙම තිබ්බා. ඒ අතරේ ඡන්ද රැස්වීම තියද්දි PHIට දැන්විය යුතුයි කියලා විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. ඡන්දදායකයන්ගේ ඇඟිල්ලේ තීන්ත ගන්න ඉටිකූරක් ඒ වගේම ඡන්ද රැස්වීම තියද්දි PHIට දැන්විය යුතුයි කියලා තියෙනවා. උඩින්ම තියෙනවා දළදා වැඳ පුදා ගන්න සැදැහැවතුන්ට යලි අවසර ලබා දීලා තියෙනවායි කියලා. ඔය අතරේ ඊයේ දවසේ අපිට ටිකක් වාර්තා වෙච්ච අනුවේදනීය පුවතක් මේ හිටි ගමන් එකපාරටම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධානියෙකුට වෙඩි වැදුනේ කොහොමද? නැත්නම් වෙඩි තියාගත්තද? සියදිවි හානි කරගත්තද? ඒ පිළිබඳව ලංකාදීපේ මේ විදියට ලියන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධානියෙකු වෙඩි තබාගෙන සියදිවි නසා ගත්තාද? සිරුර නිදහස් චතුරස්‍රයේ ගහක් යට කියලා සුජිත් හේවාචෝලිගේ ඉන්දිකා රාමනායක බණ්ඩාරගම බිමල් ශාමන් ජයතිලක ලියන පුවත ලංකාදීපේට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරියෙකු වූ රජීව ප්‍රසාද් ජයවීර මහතාගේ වෙඩි වැදුණු මල සිරුර කොළඹ නිදහස් චතුරස්‍රය ආසන්නයේ තිබී ඊයේ උදෑසන සොයාගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසයි කියලා මේ මහත්යාගේ ඡායාරූපයකුත් එක්ක තමයි පළ කරලා තියෙන්නේ ලංකාදීප පුවත්පත. 64 වෙනි වීහි පසු ජයවීර මහතා හිසට පිස්තෝලයකින් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගන්නට ඇතයි පොලිසිය සැක කරයි. මියගේ තැනැත්තාගේ සිරුරට යට වී තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්ද පොලිසිය විසින් පසුව සොයාගත්තා කියලා සඳහන් වෙනවා. මේ සිද්ධිය වෙන්න කලින් මෙතුමා බ්‍රීෆ් කේස් එකකුත් අරගෙන ගිහිල්ලා තමන්ගේ සහෝදරයව හම්බ වෙලා ඒක දීලා කොහොම හරි මගක් දුර ඇවිල්ලා කියලා තියෙනවා. ඇතුලේ ලියුමක් තියෙනවා ඒක බලන්න කියලා. ලියුමේ තිබ්බයි කියනවා සියදිවි නසාගත්තයි කියලා. ඒ පිළිබඳව අපි දිනමෙන පුවත්පතත් වාර්තා කරනවා විස්තර සහිතව. දිනමෙන පුවත්පත තමයි ඒ තොරතුරු වැඩිදුර තොරතුරු සඳහන් කරලා තිබෙන්නේ. ඉතින් මේ මියගිය හිටපු විධායක නිලධාරී රජීව ප්‍රසාද් ජයවීර මහතා මීට දින කිහිපයකට කලින් කොරෝනා අරමුදලට රුපියල් ලක්ෂ 5ක මුදලකුත් ලබා දුන්නා කියලා වැඩිදුරටත් සටහන් වෙනවා. ඉතින් සියදිවි නසාගත්තා නම් ඒකට හේතුව මොකක්ද කියලා මේ දවස්වල අනිවාර්යයෙන්ම මේ පිළිබඳ විමර්ශනය කරන නිලධාරීන්ගේ අවධානය යොමු වෙලා ඇති කියලා අපි විශ්වාස කරනවා. අතරේ මේ මංගලට ඉජාපයට යලි එන්නයි ආරාධනා කියලා නවීන් දිසානායක මහත්තයා කියන කතාව අපි දැක්ක. මංගල සමරවීර මහත්තයා සඳහන් කරන එතුමන් ජාතික සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලන්නේ නැතුව නාම යෝජනා බාර දුන්නට මේ පාර ඡන්දය ඉල්ලන්නේ නැහැ. මේ ඡන්දදායකයන්ටත් කිව්වා මට ඡන්දෙ දෙන්න එපා කියලා. කොහොම වුණත් එතුමව එක්සත් ජාතික පක්ෂයට එකතු කරගන්න සූදානමක් තියෙනවා කියලා තමයි නවීන් දිසානායක මහත්තයා කියන්නේ. මැතිවරණයට තරග කිරීමෙන් ඉවත් වූ සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් නායක මංගල සමරවීර මහතාට යලිත් එක්සත් ජාතික පක්ෂයට එන්නයි ආරාධනා කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහත්තයා කිව්වා කියලා ওই විදිහට අද ලංකාදීපේ කියනවා. ඒ අතරේ වැලිපස් ප්‍රවාහනයට බලපත්‍ර අවශ්‍ය නැහැ කියලා රංජන් කස්තුරි ලියන පුවත වැලි සහ පස් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර ලබා ගැනීම ජුනි මාස පළමු වෙනි දින සිට බලපෑගෙන පරිදි අහෝසි කර ඇතැයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි. වැලි සහ පස් ප්‍රවාහනය කිරීමට බලපත්‍ර ලබා ගත යුතු තිබූ අතර ඉකුත් දෙසැම්බර් මාසයේදී බලපත්‍ර ක්‍රමය తాවකාලිකව නතර කෙරුණා කියලා වැඩිදුරටත් තොරතුරු ලියනවා. ඔය අතරේ බස්නාහිර පැය 24ක වැටලීම් වලින් 456 දෙනෙකු අත්අඩංගුවට ගත්තා කියලත් අද ලංකාදීප විදියට සඳහන් කරන. බස්නාහිර පැය 24ක වැටලීම් වලින් 456ක් අත්අඩංගුවට. ඒ තමයි ලංකාදීප පුවත්පත වාර්තා කරපු තොරතුරු. චතුරංගි. That's right. So I have the Daily Mirror in hand with me now, Najib. And right on top, we can see the main headline. It says, Rilwan Hashim's injuries not probed by CNH police unit. It further says it led to the escape of a suicide bomber. Rilwan was a suspect in the vandalizing of Buddha statues in Mavanella. And it further says he was admitted to the CNH under the name M.I. Shahid. He had several injuries on his body, but how he came about these injuries was never probed, is the main headline on the Daily Mirror this morning. Next to that, on the right-hand side, we can see another sub-headline along with the photograph. It says, Sri Dalada Maligava reopens. And we can see devotees lining up
at the Sri Dalada Maligav. It says the Sri Dalada Maligav in Kandy reopened for pilgrims yesterday after having been closed for some 3 months because of the COVID-19 pandemic. Below that, we can see the story depicted, I think, particularly on all of the newspapers this morning. We can see a photograph of the body that was found at Independence Square yesterday morning. It says body of ex-Sri Lankan manager found near Independence Square. Police believe he might have committed suicide. Police suspect that the victim had shot himself due to a family dispute. It's some of the things that is portrayed in the Daily Mirror this morning, along with, of course, the photograph of the body and investigations being done by the police yesterday morning. Next to that, on the extreme left-hand side, we can see church services to resume from tomorrow. The congregation will be limited to 50 devotees is also one of the sub-headlines that we're seeing. And below that, Cabinet approves relief to tourist industry. It is meant to resuscitate the tourist and hotel industries. The Cabinet has approved the provision of relief to the tourist industry in the wake of the COVID-19 pandemic, Prime Minister Mahinda Rajapaksa has said. Next to that, along with a photograph, we can see the sub-headline which says Feast of St. Anthony at Kochikade. Devotees are seen at St. Anthony's Shrine in Kochikade yesterday on the eve of St. Anthony's feast, carrying out their religious observances, keeping to the health guidelines is what we're seeing at the center of the newspaper this morning. Next to that, we can see another sub-headline with a photograph of the president. It says, Perahara's processions allowed sawn spectators. It further says, with minimum number of Perahara artists, and President Gotabaya Rajapaksa has instructed officials to conduct Peraharas and processions of religious places in line with health guidelines, but without any spectators, the President's Media Division has said yesterday. And finally, we're taking a look at one of the sub-headlines right at the bottom of the newspaper. It says, stop unlawful activities. Once again, with a picture of the President, it says, stop unlawful activities of leasing companies. President orders the police. Seizing of vehicles for not paying the installment is a breach of the government order, and leasing companies do not inform the police prior to such seizing. That's a closer look at the first page of the Daily Mirror on the 13th of June. චතුරංගී සඳහන් කරපු කාරණාවක් අද දවසේ දිනවිනත් ලියනවා. දිනමින පුවත්පත කියන්නේ මේ පිළිබඳව ඇසළ පෙරහැර අඩුම කලාකරුවන් පිරිසක් සමගින් නැරඹීමට අවසර නැහැ. ධනුෂ්ක ගොඩකුඹුර ලියන්නේ රට පුරා සියලු පෙරහැර අඩුම කලාකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය නිර්දේශ පිළිපදමින් පැවැත්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. එහෙත් කවර හෝ සිද්ධාස්ථානයක පෙරහැරට සහභාගී වීමට හෝ නැරඹීමට ජනතාවට අවසර නොලැබේ. එසේම යාපනයේ නල්ලූර් ත්‍රිකුණාමලය සහ නැගෙනහිර සෙසු ප්‍රදේශවල සිට පාදයාත්‍රාවෙන් කතරගම පෙරහැරට පැමිණෙන පිරිසටද මෙබර අවසර ලැබෙන්නේ නැත. වාර්ෂිකව පෙරහැර සංවිධානය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ තීරණ ගත්තා කියලා දිනමින කියනවා. ඒ අතරේ දිනමින පුවත්පතින් අපි තෝරගන්න අවසාන ප්‍රවෘත්තිය තමයි මේ ලීසින් කරනවා නම් සමාගම් නෛතික තත්ත්වය සොයා බලන්න කියලා ලීසින් සමාගම මහ බැංකුවේ ලියාපදිංචි විය යුතුයි කියලා මහින්ද අලුත්ගෙදර ලියන පුවත විවිධ අවශ්‍යතා සඳහා ගනුදෙනු කිරීමට පෙර මූල්‍ය හා කල්බදු සමාගම් සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන ලෙසට මුදල් අමාත්‍යාංශයේ මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ගනුදෙනු සිදු කිරීමට ප්‍රථම නෛතික තත්ත්වය මෙන්ම එම සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වී ඇතිද යන්න පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ කියලා දිනමින ඔය විදිහට කියන අතරේදී අපි තෝරගන්නේ දිවයින පුවත්පත. දිවයින පුවත්පතේ සඳහන් කරන කාරණාවක් අපි දුටුවා. මේ ලීසිං සමාගම් ගැන වැඩි අවධානය යොමුනේ ත්‍රිරෝදාස්ත රියදුරන්ගේ සංගමේ සභාපතිවරයාව ඝාතනයට ලක්වීමත් එක්ක සුනිල්ගේ ජංගම දුරකථනයේ අස්ථානගත වීම ගැනත් පරීක්ෂණ කියලා අද දිවයින මේ විදිහට ලියන්නේ. ඒ පුවත ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ SB අබේසිංහ මේ ලියන්නේ සුනිල්ගේ ජංගම දුරකථනයේ අස්ථානගත වීම ගැනත් පරීක්ෂණ කියලා ඡායාරූපයක්ද සහිතව මිරිහාන කල්බදු ගෙවීමේ මූල්‍ය ආයතනයක මැර සේවකයන් පිරිසකගේ පහර කෑමට ලක්ව මරුමුවටපත් වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ ජංගම දුරකථනයේද අස්ථානගත වීම සම්බන්ධයෙන් මිරිහාන මූලස්ථාන පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා කියලා වැඩිදුරටත් තොරතුරු කියනවා. ඉතින් දුරකථනයේ අස්ථානගත වුණාට දුරකථන දත්ත වාර්තා තොරතුරු ගන්න පුළුවන් කියලා අස්ථාන කරපු කට්ටිය අස්ථානගත කරපු කට්ටිය ටිකක් හිතන්න ඕනේ කියලා අපි විශේෂයෙන්ම කියන්න ඕනේ. ඔය අතරදී පසිඳුව ඔබට මතකද? පසිඳුව
මතකද? ටයරේ ඔළුවේ වැදුණු පසින්දුට සුවයි කියලා අද දවසේ දෙවයින පුවත්පත මේ විදිහට ලියනවා. පසින්දු සිසුවා ගැන අපි දුටුවන් නවක වද සිද්ධියක් සම්බන්ධයෙන් පසින්දුගේ හිසට ටයරයක් වැදිලා මාස 3කට වැඩි කාලයක් රෝහලේ සිහිසුන්ව හිටියේ. හැබැයි ආශ්චර්යයක් කියන්නත් පුළුවන්. පසින්දුට දැන් සුවය ලැබිලා රෝහලින් පිටව ගිහිල්ලා තියෙනවා. නවක සිසුන් පිළිගැනීම සඳහා පැවති සාදයක් අතරතුර ට්‍රැක්ටර් ටයරයක් හිසෙහි වැදී සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පසින්දු හිරුෂාන් නමැති සිසුවා මාස 3කට පසුව සුවය ලබා පෙරේදා රෝහලින් පිටව ගොස් ඇත කියලා අද දවසේ දිවයින පුවත්පත ඔය විදිහට ලියනවා. ඒ අතරේදී තවත් ප්‍රවෘත්ති ගණනාවක් දිනමින මේ විදිහට වාර්තා කරනවා දිවයින පුවත්පත. වාහන සීස් කිරීම මංකොල්ලයක් හා සමානයි කියලා ජනාධිපති නීතිඥ යුවර්ධ සිල්වා මහත්තයා කියන කතාව. ඒ වගේම නම් ගම් ලියා තබා සැදැහැවත් වූ දළදා වඳිති කියලා තවත් ප්‍රවෘත්තියක් ලියනවා. දැන් දළදා වඳින්න යන්නත් ඔබට ඔබේ නම ඒ අදාළ ලේඛනයේ සටහන් කළ තමයි ඇතුල් වෙන්න දෙන්නේ. කොරෝනා මර්ධනයට අදාළ නීති රීති අනුව ඒ කටයුතු සිදු වෙනවා. අපි දන්නවා දැන් ඔබට අත්දැකීම නොහුරු නුපුරුදු අත්දැකීමක් නෙමෙයි. ඕනම තැනකට බැංකුවකට රාජ්‍ය ආයතනයකට ගියත් නම ලියලා තමයි ඔබට ඇතුල් වෙන්න සිද්ධ වෙන්නේ. නීතිය ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. කොරෝනා වසංගතය නිසා සදහැවතුන්ට අහිමි වුණු දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේ අවස්ථාව යලිත් ඊයේ පෙරවරුවේ උදා වුණා කියලා වැඩිදුරටත් ඔය විදිහට දෙනවා. ඔය අතරේ අවසාන ප්‍රවෘත්තිය මන් දිවයින පුවත්පතෙන් තෝරගන්න මේ මැතිවරණයේ සම්බන්ධයෙන් මහ මැතිවරණයේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිතුමන් කියන කතාවක් කොරෝනා පුකුරක් මතු වුණොත් ඡන්ද ප්‍රතිඵල පමා වෙයි කියලා මැතිවරණ කොමිසමේ සභාපතිතුමන් කියන කතාව. පාර්ලිමේන්තු මහ මැතිවරණ ඡන්ද විමසීම සිදු කරන දිනයට පෙර කිසියම් ප්‍රදේශයක බලවත් ලෙස COVID-19 ආසාදිත පුකුරක් මතු වුවහොත් එම ප්‍රදේශයේ ඡන්ද විමසීම වෙනත් දිනයක සිදු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවා. ඒ අනුව සමස්ත මැතිවරණයේම ප්‍රතිඵල ඒ අනුව පමා වෙන්නට ඉඩකඩ තියෙන බව තමයි එතුමන් වැඩිදුරටත් සඳහන් කරන්නේ. අනපේක්ෂිත විදියට අර කොරෝනා ව්‍යාප්ත වෙලා කොරෝනා පොකුරක් නිර්මාණය වුණොත් බලවත් විදියට කොරෝනා නැවතත් හිස එසෙව්වොත් එහෙම සිද්ධ කරන්න වෙනවා කියලා තමයි මැතිවරණ කොමිසමේ සභාපතිතුමන් සඳහන් කරන්නේ. චතුරංගි, I have the Weekend FT in hand with me, Najif, and the main headline on the Weekend FT says $100 visa fee for tourists under review. It further says Prime Minister Mahinda Rajapaksa suggests reduction or retweaking following industry concerns, and Tourism Secretary says Minister will brainstorm with industry afresh next week before taking final decision. We can also see the Prime Minister with some dignitaries taking decisions and making conversations in the paper this morning. And next to that, another interesting story. It says the Human Rights Commission of Sri Lanka issues recommendations on how government can formalize curfew is what the subheadline says. It says it can be done by gazette under public security ordinance or as a regulation by health minister under quarantine and prevention of disease ordinance. Emphasizes commission has powers to proactively issue recommendations if curfew may violate fundamental rights, and argues a need to be transparent about curfew due to large numbers of people detained for violating it, insists recommendations in no way encourage public to disregard COVID-19 mitigating instructions issued by health authorities. To take a quick look at the bottom half of the newspaper, some other headlines we saw in other newspapers depicted here as well. Right at the center bottom, we can see Ombudsman appointed for public grievances, complaints on a range of issues including drug trafficking and environmental damages accepted. And next to that, Samagi Tharuna Balavegaya to be launched on Monday is another subheadline that we're seeing. Right at the bottom, to take a look at an interesting story, it says public recreational area of Port City to open next year. To give you some more details on this particular story, it says public park located within 35 acres of the reclaimed land will be 3 times the size of Golface Green. We can see some photographs as well. And it says the public recreational area of Port City, Colombo, which consists of a green zone as well as play areas for children, water sports and other facilities, will be opened next year, according to the officials of the Ministry of Urban Development, Water Supply and Housing Facilities yesterday. That's a closer look at the Weekend FT this morning, Najib.
කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ චතුරංගයේ දැන් ඉතිහාසයේ දාමෙදාතුරු ඉතිහාසය අපේ රටේ ක්‍රියාත්මක වෙන දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය අපිටත් යන්න හැකියාව ලැබුණා පහුගිය දවසක කොළඹ වරාය නගර ව්‍යාපෘතියට මේ වැලි උඩ තමයි චතුරංග මේ විදිහට මේ පාක් එකක් නැත්තම් මේ උයනක් උද්‍යානයක් නිර්මාණය කරන්න මීටරයක විතර ඝනකම පස් තට්ටුවකුත් පාවිච්චි කළා තමයි අපි ඔබට ඒ ගැන ඉස්සරහට කියන්න සූදානම් ප්‍රවෘත්ති තුලින් වගේම වීකෙන්ඩ් සන්ෂයින් තුලිනුත් අපි කියන්න සූදානම්. ඔය අතරේ කාටුන් බලන්න සූදානම් වෙන්නේ අද දවසේ අපි මුලින්ම තෝරගන්නවා දාස හපු බලාන අදින කාටුනේ ලංකාදීප පුවත්පතට අපි බලමු මොකද්ද තියෙන්නේ කියලා. මේ පවිත්‍ර ඇමතිතුමිය කියපු කතාවක් තමයි ඔය තියෙන්නේ. රනිල් කියන්නේ බොරු පවිත්‍ර ඔය විදිහට කියනවා. මේ පවිත්‍ර ඇමතිතුමිය සාරියක් ඇඳලා සාරි පොටෙන් ඔන්න දැන් මේ තොණ්ඩුවකුත් ගැට ගහලා තියෙනවා. හිටපු අගමැතිතුමා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔන්න දැන් හොද්දටම බය වෙලා එතුමා කියලා තිබ්බා විදේශ රටවලිනුත් අපේ රටට ආධාර හම්බුණා මේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මිලියන ගණන් බිලියන ගණන් සල්ලි හම්බුණා කෝ ඒවට වෙච්ච දේවල් කියලා. හැබැයි රජයේ පාර්ශවයෙන් ඒ පිළිබඳව සඳහන් කළා සෞඛ්‍ය සංවිධානය දෙනවයි කිව්වට තාම ඒ පිළිබඳව විශේෂයෙන්ම ලබා දීමක් සිද්ධ කරලා නැහැ කියන කාරණාව රජයේ අංශත් තහවුරු කළා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යතුමියත් තහවුරු කළා. ඉතින් දැන් ඔන්න තොණ්ඩුව දාගන්න කියලා තමයි ඇමතිතුමිය මේ රනිල් මහත්තයාට කියලා තියෙන්නේ. දාස හපු බලාන අඳින කාටුනේ තමයි ඒ. අපි ඊළඟට සූදානම් තෝරගන්න தி අයිලන්ඩ් පුවත්පතට ජෙෆ්රි අඳින කාටුනේ බලන්න. මේ ජෙෆ්රි අඳින කාටුනේ කඩු පහරවල් එල්ල වෙන්නේ කාටද? දැන් මේ පහුගිය දවස්වල අපි දැක්ක මැතිවරණ කොමිෂන් සභාවට කඩු කිනිසි මුගුරු ප්‍රහාර එල්ල වෙනවා. මොකටද එල්ල වුණේ? අර හූල් මහත්තයා හින්දා. හූල් මහත්තයා ඔන්න දැන් පිටිපස්සට වෙලා හැංගිලා ඉන්නවා. මැතිවරණ කොමිසමේ සභාපතිතුමන් අත් දෙක දෙපැත්තට දාලා ඔන්න දැන් මම සූදානම් ඕන ප්‍රශ්නයකට අභියෝගයකට මුහුණ දෙන්න කියලා වගේ ඔය විදිහට ඉන්නවා. කොමිසමක් විදිහට ඒ කොමිසමේ එකමුතුකම පෙන්නපු වෙලාවක් කියලා අපිට හිතන්න පුළුවන්. හැබැයි ඉතින් තීරණ ගන්නකොට එතුමන්ලා තුන් දිනාම එකතු වෙලා හොඳ තීරණයක් ගනී කියලා අපි විශ්වාස කරනවා. මේ ලංකාදීප පුවත්පතේ තලන්ගේ එතුමා කාටුනේ බලන්න කවුද මේ වාඩි වෙලා ඉන්නේ කියලා. අගමැතිතුමයි මේ තව දේශපාලකතුමෙකු වුණ දැන් කතාවක්. මොනවා වුණත් ගියවතාවේ රනිල් සජිත්ට බොක්කෙම්ම සපෝට් කළා නේද සර් කියලා ඔන්න දැන් දේශපාලකතුමා අහනකොට අගමැතිතුමා කියනවා පිස්සු දෙයක්ෝ ගිය පාරත් උදව් කළේ අපිටනේ. මේ මොනවා වුණත් ගියවතාවේ රනිල් සජිත්ට බොක්කෙම්ම සපෝට් කළා නේද සර් කියලා අහනකොට අගමැතිතුමා කියනවා පිස්සු දෙයක්ෝ ගිය පාරත් උදව් කළේ අපිටනේ. ඉතින් මේ හැම පාරකම උදව් කළේ අපිට කියලා තමයි එතුමා නම් කියන්නේ. ඔය අතරේ වීකෙන්ඩ් FT පුවත්පතේ කාටුනේ අපි බලන්නේ ඊළඟට බලන්න මේ හෙන්ඩුවකුත් අතේ තියාගෙන රනිල් මහත්තයා ඔන්න දැන් ඉන්න උඩ තියෙනවා my stance is to form a government. මගේ මේ ස්ථාවරේ නැත්තම් බලාපොරොත්තුව මේ රජයක් පිහිටුවන් කියලා එතුමා කියලා තියෙනවා. හැබැයි ඉතින් රජයක් පිහිටුවන්න යන්නේ මේ වැටිලා දන ගහගෙන නැවිලා මේ තුවාලත් වෙලා ඉන්න UNP කියන අලියගෙන් we will come out stronger this time too. අපි මේ පාරත් මේ බොහොම ශක්තිමත් වෙලා ඉස්සරහට එනවා කියලා එතුමා කියනවා. හැබැයි ඉතින් එහෙම කියන්නේ අර හති දාලා කඳුළු හලන තුවාලත් සිද්ධ වෙලා තියෙන UNP කියන අලියත් එක්ක ඉඳගෙන කියලා තමයි අද ওই විදිහට වීකෙන්ඩ් FT පුවත්පතේ කාටුනෙන් ඇඳලා තියෙන්නේ. මේ බලන්න මේ අද ඩේලි මිරර් පුවත්පත අඳින කාටුනේ මේ දැන් අර රටේ ඉන්න ශිෂ්‍ය ප්‍රජාවට බොහොම පහසු විදිහට අන්තර්ජාල පහසුකම් දෙන්න සූදානම් කියලා ඔන්ලයින් හරහා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ මේ විශ්වවිද්‍යාලවල දේශන පවත්වනවා කියලා තමයි කියන්නේ. හැබැයි ඉතින් මේ ඔන්ලයින් ගමනට යන්න තියෙන පාලම බලන්නකො කැඩිලා තනින් තනින් මේ පාලමත් අබලන් වෙලා එහෙම අබලන් වෙච්ච ගමනක තමයි ඔය කිව්වත් යන්න වෙන්නේ කියලා ඩේලි මිරර් පුවත්පත ඇඳලා තියෙනවා. අපි ප්‍රාර්ථනා කරන්නේ එහෙම නෙවෙයි. ඉතින් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ මේ අන්තර්ජාල තාක්ෂණය පාවිච්චි කරලා ලෙක්චර්ස් තියෙනකොට පාසල් දරුවට වුණත් බොහොම පහසු විදියට ඒ දේවල් ළඟා කරගන්න හැකියාව විවර කරලා දෙන්න කියලා ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුවත් එක්ක. හැබැයි ඉතින් මේ දේවල් ක්‍රියාත්මක කරන නිලධාරීන් බලධාරීන් අකාර්යක්ෂම වුණොත් වැඩක් නැහැ. ඒ හින්දා ඒ පිරිසත් බොහොම කාර්යක්ෂමව වැඩ කරන්න ඕනේ කියන කාරණාව තමයි අපි මතක් කරන්නේ. ඒ අතරේ දිනමින පුවත්පතේ අද දර්ශක කපුගේ අන්දින කාටුනේ බලමු. මේ බලන්න මේ ලීසින් යකා ඇවිල්ලා ඔන්න දැන් ත්‍රිරෝද රථ රියදුරන්ට ලොකු සද්දයක් දැම්ම. පහුගිය දවස්වල අපි දැක්කා ත්‍රිරෝද රථ සංගමේ සභාපතිතුමාවත් ඝාතනය කළා. මේ ලීසින් යකාට තවදුරටත් බය වෙන්න ඉඩ දෙනවද කියන එක ජනතාව බලන්න ඕනේ. මහ බැංකුව පාර්ශවයෙන් කියලා තියෙනවා මහ බැංකුවේ ලියාපදිංචි ලීසින් සමාගම් වලින් විතරක් මේ පහසුකම් ලබා ගන්න කියලා. ඉතින් ජනතාව විදිහට ඔබත් ටිකක් විමසිලිමත් වෙන්න ඕනේ. ලාභය ගැන හිතන්න යන්න එපා. මේ ඔබ ආරක්ෂාව ගැන ටිකක් හිතන්න.
ඒ අතරේ ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේ අපි ඊළඟට තෝරගන්නේ. බලන්න මේ දින කතාව වෙන්නේ මොනවද කියලා. සීසර් කාර්යෝ ත්‍රිරෝදත සංගමේ සභාපතිව උස්සලා යකඩ ගේට්ටුවේ ගැහැව්වලු කියලා ඔන්න දැන් එක්කෙනෙක් කියනකොට අනිත් එක්කෙනා කියනවා හැබැයි පොලිසිය නම් කලේ උද්ඝෝෂණය කරපු ගෑනු ළමයාව උස්සලා ජීප් එකට විසි කරපු එක විතරයිලු කියලා ඔන්න දැන් කියන සීසර් කාර්යෝ ත්‍රිරෝද රථ සංගමේ සභාපතිව උස්සලා යකඩ ගේට්ටුවේ ගැහැව්වලු. හැබැයි ඉතින් පොලිසිය නම් කලේ උද්ඝෝෂණය කරපු ගෑනු ළමයා උස්සලා ජීප් එකට විසි කරපු එක විතරයිලු කියලා ඔන්න දැන් මොහොම කියනවා. නීතිය හැමෝටම සමාන විදියට සාධාරණව බලපැවැත්වෙන්න ඕනේ, නැත්නම් නීතිය හැමෝටම පොදුවේ ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා තමයි ඔය කියන්නේ. පොලිසිය ඉතින් ඒ උද්ඝෝෂණය කරන ගෑනු ළමයි ගැන විතරක් නෙවෙයි අනික් අය ගැන ටිකක් උනන්දුවෙන් හිටියොත් හොඳයි කියලා තමයි පංකජ රුවින්ද ඔය විදියට කියලා තියෙන්නේ. ඒ අතරේ දාස හපුවාලන්නගේ අදින සුවාරිස් කාටුනේ අපි අවසන් කාටුනේ විදියට අද දවසේ තෝරගන්නේ. බලන්න මෙන්න දැන් ප්‍රවෘත්තියක් අපේක්ෂකයෝ 7452ක් තරග බිමට කියලා ඔන්න දැන් ප්‍රවෘත්තියක් පළ වෙලා තියෙනවා. සුවාරිස් අහනවා මේ දේශපාලකතුමාගෙන් සර් එතන හාල් පාරුව කී දෙනෙක් ඉන්නවද? ඔය 7452 ඇතුලේ හාල් පාරුව කී දෙනෙක් ඉන්නවද කියලා සුවාරිස් අහනවා දේශපාලකතුමාගෙන්. ඉතින් ජනතාව විදිහට අපි හැමදෙනෙක්ම හාල් පාරුව නොවන කට්ටියව පාර්ලිමේන්තුව යවන්න උනන්දු වෙමු කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. චතුරංගේ මේ විදිහට තමයි අද දවසේ කාටුන් ඇඳලා තියෙන්නේ. Very entertaining indeed. Thank you, Najith. We have an interesting live discussion coming up on the emerging dengue epidemic and what best precautions we can take against the epidemic as well. All that is coming up in just a little bit. Before that, we need to take a short break. We'll be right back. This is the Weekend Sunshine on ITN's Classic Weekends. ඔබ නැවතත් එකතු වෙන්නේ වීකෙන්ඩ් සන්ෂයින් එක. නිදහස් සතියන්තය අපි මුණ ගැහෙන්නේ මේ විදිහට. අපි පත්තර විස්තර බැලුවා, කාටුන් බැලුවා. අපි කතා කරන්න සූදානම් ඊළඟට ටිකක් විශේෂ දෙයක් ගැන. හැම අවුරුද්දකම අපි කතා බහ කරනවා වැස්සක් වැහැලා පායන කාලෙට අපිට මුණ දෙන්න සිද්ධ වෙන ප්‍රශ්නයක්. ඒ තමයි ඩෙන්ගු. කොරෝනා වලටත් වැඩිය සමහර විට භයානක වෙන්න පුළුවන්. මොකද කොරෝනා රෝගයෙන් ආසාදනය වෙලා අපේ රටේ මියගිය 11 දෙනයි. හැබැයි ඩෙන්ගු රෝගයෙන් ඊට වැඩිය බොහෝ පිරිසක් මියගිය වර්ෂ තිබ්බා, මියගිය කාලවකවානු තිබ්බා. ඒ හින්දා ඩෙන්ගු වලිනුත් පරිස්සම් වෙන්න ඕනේ. අපි මේ හැම දෙයක් ගැනම කතා කරන්න සූදානම්. අපි මැදිරියට ආරාධනා කළා විශේෂ කෙනෙක්ට. එතුමිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහ මහත්මිය. සුබ දැසනක් උත්පලා මහත්මිය. සුබෝදෑසන. එතුමිය පුහුණු අංශ ප්‍රධානී විදිහටත් කටයුතු කරනවා. ඉතින් අද දවසේ අපි කතා බහ කරන්න සූදානම්. දැන් මේ දිනවල බහුලවම වාර්තා වෙන ඩෙන්ගු රෝගය වගේම කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් අපි උත්පලා මහත්මිය මේ ආරම්භයක් විදිහට අපි මුලින්ම කොරෝනා වලින්ම පටන් ගමු. දැන් අපි දන්නවා රටක් විදිහට අපි සාර්ථකව මේ සෞඛ්‍ය අමාත්‍යාංශය අදාළ බලධාරීන් හැම දිනෙකම දැඩි කැපවීමකින් යුතුව කටයුතු කළා. දිවාරෑ නොබලා වෙහෙස වෙලා කටයුතු කළා. දැන් කොහොමද කොරෝනා තත්ත්වය අපේ රටේ? ඔව් මං හිතන්නේ මේ මුළු රටම මේ විස්තර පිළිබඳව හැමදාම අවදියෙන් ඉන්නවා. ඔබත් අවදියෙන් හිටියා. ඒ නිසා මේ හැමෝම දන්නව මේ වෙන විට අපිට මේක සෑහෙන ප්‍රමාණයකට මර්ධනය කරගන්නට අපි යටතට අවනත කරගන්නට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒකට ප්‍රධාන කරුණු කිහිපයක් සාධක වුණා කියලා ඔබ දන්නවා. මේ වලින් අපි හැමෝම නැවත කියනවා වගේම ඔබේ සහභාගීත්වය, ප්‍රජාවගේ සහභාගීත්වය තමයි හුඟක්ම වැදගත් උනේ. මොකද මේ සමහර කරුණු කියන සැනින් ඔබ ඒ කරුණු වලට අනුගත වෙලා ඒ විදිහට ජීවත් වෙන්න පටන් ගත්තා. මේක අපිට ලොකු හයියක් වුණා. ඉතින් ඒ වගේම සියලු සෞඛ්‍යාංශවල ඉඳලා අපේ හමුදා ආරක්ෂක සේවාවන් ඒත් එක්කම මේ කැලිකසල පිළිබඳව වැඩ කරන අපේ සහෝදර සහෝදරියන්ගේ ඉඳලම ඒ දීපු සහයෝගය ඇත්තටම අනභිභවනීයයි. ඒක මේ දිගටම අරගෙන යන්නට කරගෙන යන්නට ඕනේ. මොකද අපි හිතන්නට ඕනේ මූලිකම දේ තමයි දැන් ඉන්නේ අපි ඊටාම වැදගත් ඒ වගේම තීරණාත්මක දින කිහිපයක. මොකද එකක් වැස්ස පටන්ගෙන තියෙනවා. ඒකත් එක්ක තවත් වසංගත රෝග
ඔබ දන්නවා ඩෙන්ගු ඒ වගේම මේ මීයුන තත්ත්වයන් මේ දේවල් එන්නට හුඟක් ඉඩකඩක් තියෙනවා. ඒ වගේම මේ කොවිඩ් වසංගතය මොන විදිහට මේ වැස්සත් එක්ක හැසිරෙයිද කියන එක අපිට කියන්න අපහසුයිනේ. ඒ වගේම තමයි ඔබ දන්නවා මේ අපි ප්‍රවාහන සේවය ඇතුළුව සියලුම කටයුතු විවෘත වෙමින් රට විවෘත කරමින් පවතින වෙලාවේ මුළු ජීවිතේම අලුත් කරගන්න ඕනේ ඇඳුමේ ඉඳලම. නව සෞඛ්‍ය සම්ප්‍රදායකට යන්නට සූදානම් වෙලා ඉන්නවා අපි කොවිඩ් වළක්වා ගැනීම සඳහා. ඉතින් මෙන්න මෙතෙන්දී අපේ ප්‍රජාව ඔබ හැසිරෙන විලාසය අනුව ඉදිරි සති කිහිපයක් සමහර වෙලාවට අපේ රටේම මුළු අනාගතයම ආර්ථික වශයෙන් ඒ වගේම සමාජීය වශයෙන් මේ සියල්ල තීරණය වෙයි. ඒ නිසා ඔබේ වගකීමෙන් හැසිරීම අත්‍යවශ්‍යම දින කිහිපයක අපි ඉන්නේ. ඔබතුම කිව්වා වගේම අර මේ දැන් ගොඩක් දෙනෙක් කොරෝනා නැත්නම් COVID-19 මේ රෝගයට විතරක් අවධානය යොමු කරලා කටයුතු කළොත් හරියන්නේ නැහැ. දැන් වැස්ස ඇවිල්ලා කාල සීමාවක් ගියාම අපි ගත වුණාම දන්න දෙයක් තමයි මේ ඩෙන්ගු වගේ රෝගත් හිස ඔසවන්න පුළුවන් කියන කාරණාව. ඩෙන්ගු විතරක් නෙවෙයි තවත් බොහෝ දේවල් මේ රෝග විදිහට බෝ වෙන්න හැකියාව තිබෙන බව අපි දන්නවා. දැන් මේ වෙනකොට මේ මැයි මාසේ සමාවෙන්න ඕනේ මේ මාසේ 1238 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා ඩෙන්ගු රෝගීන් නේද? ඔව් ඇත්තටම මේ ඔබට පෙනෙනවා ඇති දැන් අපේ නජිත් මේක ඔබට වාර්තා කරාවේ අපේ කම්පියුටර් අපිට බලා ගන්න පුළුවන්. මේක අපේ වසංගත වේද විද්‍යාංශයේ අදාළ ඩෙන්ගු මර්ධන අංශයේ තියෙන අපේ වෙබ් පිටුවෙන් තමයි මම අරගත්තේ. ඉතින් මේ ඩෙන්ගු මර්ධන ජාතික ඩෙන්ගු මර්ධන ඒකකයට අනුව ගිය අවුරුද්දට වඩා නම් අඩු ප්‍රමාණයක් මැයි මාසයේ අවසානය වන විට ඔබට දකින්නට පුළුවන් වේවි. නමුත් මෙතෙන්දී අපි කියන්නට ඕනේ බොහෝ වෙලාවෙදී අපේ අවධානය ඩෙන්ගු කෙරෙහි තියෙන අවධානය අඩු වුණානේ ප්‍රජාවගේ. ඒ නිසා මේ වාර්තා වීමටත් මේක බලපෑමක් ඇති වෙන්නට ඇති. අර හැමදෙනෙක්ම උනන්දුනේ මේ කොරෝනා වෛරසයෙන් බේරෙන්න නේද? ඔව් නජිත් දැන් ඒකෙදි අපි මෙතෙන්දී අපි ඇත්තටම ටිකක් මේ ගැන වැඩිපුර බය වෙලා ඉන්නේ. මොකද ජනතාව වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ මේ වෙලාවේ. විශේෂයෙන්ම අපි කියන්නට ඕනේ මේ සංඛ්‍යාවලින් ඔබට ගිය ඩෙන්ගු පිළිබඳ අවධානයක් ඔබට ඕනේ කියන්නට තමයි මම මේ පින්තූරය ඇත්තටම අරගෙන ආවේ. මොකද මෙතන තියෙනවා මේ අවධානය අඩුවීම පිළිබඳ සලකුණකුත්. ඉතින් ඒ හින්දා අපි දන්නේ නැහැ දැන් වැස්ස පටන් ගන්නකොට මෙවර ටිකක් පරක් වුණා. ඒ නිසා දැන් වාර්තා වෙන්න පටන්ගෙන තියෙනවා ඩෙන්ගු රෝගීනුත් ඒ වගේම මීයුන රෝග තත්ත්වයක්. ඒ නිසා ඔබ මේ දෙකම ගැන අවධානය යොමු කරන්න ඕනේ. තව දෙයක්. දැන් ඉතින් අපි මේ 29 වෙනිදා ඉඳලා අවධානය වැඩිපුර යොමු කරනවානේ පුංචි පැටවුන්ට. දැන් නම් නිදි ඇති. මොකද මේ දවස්වල නිවාඩු කාලේ වැඩිපුරම ගත කරන්න හිතලා මේගොල්ලෝ අමුතු සම්ප්‍රදායකට අමුතු චර්යා රටාවක් පටන් අරගන්නේ. ඉතින් මේ අය පාසලට යනකොට පාසල් පරිශ්‍රය ඩෙන්ගු බෝ වෙන පරිශ්‍රයක් බවට පත් වෙලා තිබුණොත් ඒක අපි හැමෝගෙම අවාසනාව. ඒ වගේම අපි හැමෝම වග කියන්න ඕනේ. ඒ නිසායි අපි හිතුවේ ඇත්තටම මේ මාධ්‍ය ජාලත් අපි හැමෝමත් එකතු වෙලා මේ පණිවිඩ දැන් ඔබට අරගෙන යන්න හොඳම කාලේ හොඳම වෙලාව කියලා. ඔව් උත්පලා මහත්මිය කිව්වා වගේම අර දැන් මේ අපි දන්නවා පාසල්වල දැන් අපේ පුංචි දුවා දරුවෝ ගත නොකරපු කාල සීමාවක් තමයි පහුගිය කාලේ ඒ විදිහට ගෙවුනේ. දැන් පාසල් පටන් අරන් ටික දවසක් යනකොට මේ නැවතත් ඩෙන්ගු රෝගය ව්‍යාප්ත වීමේ ඉඩකඩක් පවතිනවා. අපි දන්නවා මේ දැන් අර හරියට පිරිසුදු කිරීමක් සිද්ධ නොවුනහම තැඹිලි කොම්බ යෝගට් කෝප්පු මේ හැමදේම වතුරේ රැස් වෙලා ඩෙන්ගු මදුරුව බෝ වෙන්න පුළුවන්. උත්පල මහත්මිය අපි හැම අවුරුද්දෙම දකිනවනේ මේ ඩෙන්ගු රෝගය ටිකක් අපේ රටේ ජනතාවට හැමෝටම කලබලකාරී තත්ත්වයක් ඇති කරනවා, කරදරයක් ඇති කරනවා. ඉතින් අපිට බැයිද මේ තත්ත්වය සදහටම නැති කරගන්න? එහෙම ක්‍රමයක් නැද්ද? මොකක්ද හේතුව? අපි අර හැමදෙනෙක්ම දන්න කාරණාවක් තමයි ඩෙන්ගු මදුරුව දාන බිත්තර බොහෝ කාලයක් තියෙනවා කියන කාරණාව. මේ ජනතාවගේ විමසිලිමත් බව ගොඩක් වැදගත් නේද? දැන් පහුගිය අවුරුද්දට වැඩිය මේ අවුරුද්ද සෑහෙන අඩු වෙලා තියෙනවා. ඔව් ඇත්තටම නජිත් මේක අපි අඩුවීමක් විදිහට සැලකන්න තවම මේ ඉක්මන් වැඩි. එහෙම අඩුවීමක් කියලා වාර්තා වෙන්නේ නැහැ. දිගටම රෝගීන් වාර්තා වෙනවා. ඉතින් ඒ නිසා පළවෙනිම දේ තමයි මේ බිඳුවටම අඩු කරගන්න ඕනම රෝගයක්. ඊටාම මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වය මිනිස්සු හැසිරෙන රටාව හුඟක් වැදගත් වෙනවා. මං කියන්නේ නැහැ අපිට බැරි දේවල් නැහැ ලෝකෙ. බැරි දේවල් තියෙනවා. නමුත් මේ ඩෙන්ගු රෝගයේ ඩෙන්ගු වෛරසය ඔබ දන්නවා මේ වෛරසය අරගෙන යන්නේ මදුරුවා.
ඒ කියන්නේ තැනකින් තැනකට ගෙනියන වාහනයනේ මදුරුවා. ඉතින් මදුරුවා විනාශ කිරීම වගේම තව ගොඩක් මේ වෛරසයේ තියෙන ස්වභාවයනුත් බලපානවා රෝගයක් පැවතීම කෙරෙහි. ඉතින් රෝගයක් කාලයක් ලෝකයේ තියෙන්නේ මේ වෛරසයේ තියෙන විරුලන්ස් නැත්නම් මේ වෛරසයේ තියෙන භයානක තත්ත්ව මත මේ රෝගේ කාලයක් ලෝකේ තියෙන්නට පුළුවන්. ඒ වගේම මේ ඩෙන්ගු රෝගයේ මේ වෛරසය තව නොයෙකුත් මදුරුවා වගේම නොයෙකුත් අවස්ථාවල වෙනත් සතුන් තුලත් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම මේ ඩෙන්ගු මදුරුවා තුලත් සෑහෙන කාලයක් ඉන්නට පුළුවන්. ඒ වගේම බිත්තරය පුපුරන්න අවශ්‍ය නිශ්චිත පාරිසරික තත්ත්වයන් පරිසරයේ තියෙන තත්ත්වයන් අයිඩියල් නැත්නම් හොඳම තත්ත්වයන් මේ නිවර්තන කලාපීය රටවල් වල විටින් විට උද්ගත වෙනවා. ඒ වැනි අවස්ථා තියෙනවා හැම තැනම ටින් තියෙනවා. ඒ වගේම ටින් කබල් පොඩි පොඩි වතුරේ රැස් වෙන තැන් අද උදේ ඉඳලා පාර දිගේ එනකොට ඔබට පෙනේවි මේවා කොපමණ තියෙනවද කියලා. ඉතින් මේ වගේ පාරිසරික තත්ත්වයන් 100%ක්ම නැති කරගන්න අපහසුයි. නමුත් ඇත්තටම ඔබට පුළුවන් ඔබ නිවස වටේ තියෙන නිවසෙන් එළියට ටිකක් බහැලා පාරාවට මේ සියල්ල දිහාවේ නැවත වතාවක් බලන්න කාලය ඇවිල්ලා කියලා අපි හිතනවා. නමුත් දැන් වෙනදට වැඩිය ඔබ හුඟක් පරිසරය පිළිබඳව පිරිසිදුකම පිළිබඳවත් පරිසරයට නිවසෙන් බැහැරලන දේවල් පිළිබඳවත් අවධානය යොමු කරලා තියෙන බව අපට පේනවා. දැන් මේවා තුලනේ හුඟක් වෙලාවට ඩෙන්ගු මදුරුවා බෝ වෙන්න වැඩි වතුර රැස් වෙන්න ඉඩකඩ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේවා අවම කරගන්න එක. ඇත්තට මේ රට මේ විදිහට ටික කාලයක් අපි පරිස්සම් කරගෙන හිටපු කාලය ඇතුළත ඔබේ ක්‍රියාකාරීත්වය අවම වුණා. වෙනද වගේ කෑම අහක දැම්මේ නැහැ. තැන් තැන් වල කෑම කුණු වෙලා ඉඳුල් ඇවිල්ලා මැස්සෝ බෝ වෙන එක ඔබ වළක්ව ගත්තා. මොකද අවම දේවල් තියෙනකොට අපි හොඳට ඒව භාවිතා කරා. අපතේ අනේක වළක්ව ගත්තොත් මේ කුණු වලින් සෑහෙන ප්‍රමාණයක් ඔබට අඩු කරගන්නට පුළුවන් බව ඔබ පහුගිය මාස දෙක තුල පෙන්වලා තියෙනවා. අපි අවම දේවල් වලින් තෘප්තිමත් වෙන්න පටන් ගත්තා. ඉතින් මේ අලුත් සම්ප්‍රදායකට යන ගමනේදී මේ කුණු ගොඩ ගසා ගැනීම අවශ්‍ය නැති පමණට නිවසට දේවල් අරගෙන යෑම අවම කරගන්නට ඔබට හැකියාව ලැබුණා. මේ පුරුද්ද දිගටම තියාගන්න. ඒක හරි වැදගත්. අපි පිළිබඳව තවදුරටත් කතා කරන්න සූදානම්. තව බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. ඩෙන්ගු රෝගය ගැන, ඒ වගේම කොරෝනා ගැන අපි කතා කළා. තවත් මේ කාලේ අවධානය යොමු කරන්න ඕන පුළුවන්, අවධානය යොමු කරන්න ඕන රෝගී තත්ත්වයන් තියෙනවා. අපි කතා කරමු මේ විරාමයෙන් පස්සේ. දෙදහස් සතියන්තේ අපි මෙහෙම මුණ ගැහෙන වීකෙන්ඩ් සන්ෂයින් තුලින් අපි කතා කරමින් හිටියේ දැන් මේ වෙනකොට අපේ සමාජයේ බහුලව දැක ගන්න පුළුවන් රෝගී තත්ත්වයන් ගැන. අපි මැදිරියට ආරාධනා කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහ මහත්මියට මේ ડોક્ટર උත්පලා මේ දැන් කොහොමද ඩෙන්ගු රෝගය පිළිබඳව කතා කරනකොට අපි පරිස්සම් වෙන්න ඕන පිළිබඳව ඔබතුමිය සඳහන් කළා කොයි ආකාරයෙන්ද මේ දේවල් කරන්න ඕනේ කියලා. පරිසරයට අපි කැලිකසල දානකොට උනත් එකවරක් දෙවරක් නෙවෙයි තුන්වරක් විතර හිතන්න ඕනේ මේ දේවල් පරිසරයට එකතු කරනවද කියලා. මියුන් රෝගයක් දැන් ටික ටික මේ ව්‍යාප්ත වෙනවා. අපි ඩෙන්ගු රෝගය ගැන කතා කළා, මියුන් ගැන කතා කරමු. ඔව් මම හිතන්නේ දැන් අපි කතා කරා නජිත් මේ කුණු වෙනද වගේ නෙමෙයි. කුණු අවදානම් සහගත තත්ත්වයන් දෙකක් උදා කරනවා. එකක් තමයි ඩෙන්ගු රෝගය බෝ කරන මහා ලොකු මේ පූල් එක නැත්තම් ඒ වතුර එකතු වෙන එක් රැස් වෙන තැන් බවට පත් වෙනවා මේ කුණු කැලි කසල. ඒ වගේම මේවා අයින් කරන්න ගියාම ඒවා අල්ලන අතපත ගන්න පුද්ගලයන් සෙම කැහි සොටු ඒවත් එක්ක අතපත ගාලා මේ කොවිඩ් රෝගය යම් අවස්ථාවක බෝ වෙන්නට හැකියාව තියෙන තත්ත්වයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ දෙක ගැනම ඔබ බොහොම සංවේදීව හිතන්නට ඕන වෙලාවක් කියලා මම කිව්වා. ඇයි ඒ? මම හිතන්නේ ඩෙන්ගු මදුරුවා අපි දාලා තියෙනවා පුංචි දරුවන්ට බලා ගන්නට. ඩෙන්ගු මදුරුව මේ ගොඩක් අය දැකලා නැතුව ඇති කියන්නේ ඇත්තටම එහෙම විශේෂ මදුරුවෙක් දැක්ක ගමන් අඳුර ගන්න බැහැනේ ඩෙන්ගු මදුරුවා කියලා. මම දැන් මේ ෆොටෝ බලනකොට මම දැක්කා ඩෙන්ගු මදුරුවා වගේම ඩෙන්ගු මදුරුවාට එරෙහිව යන මදුරු වර්ගත් ලෝකේ නිපදවලා තියෙනවා. ඒ කියන්නේ මේ ඩෙන්ගු තරම් විශේෂිත ඔබට ටීවී එකේ නැත්නම් මේ පින්තූරේ පේනවා ඇති විශේෂිතව මෙවැනි මදුරුවන් පවා ලෝකය ඇති කරා. ඒ තරමට ඩෙන්ගු රෝගය භයානකයි. මීළඟ ස්ලයිඩ් එකෙන් ඔබට පේනවා මේ ඇයි භයානක කියලා කියන්න මන් ටිකක් අමාරු නැත්නම් ඔබ සාමාන්‍ය මේ සංකීර්ණ දේවල් අහන්න ආසයිනේ. දැන් මේ සෛල බිත්තිය සෛලයක බිත්තිය තමයි යට තියෙන්නේ. මේ ඩෙන්ගු වෛරසය ශරීරයට ඇතුල් වෙන්නේ හැමෙන්නේ. හැමෙන් ඇතුල් වෙලා මෙයා ගිහිල්ලා
අපේ රුධිර සමේකේශනාලිකාවලට ඇතුල් වෙනවා. වෙලා එයා බිත්තියට පහර දෙනවා. බිත්තියට පහර දෙන්නේ අපේ සෛලවල තියෙන යම් සෛලවලට පහර දීලා ඒවල තියෙන යම් රසායනිකයන් මුදා හරිනවා. ඒ රසායනික වලට පුළුවන් මේ සෛල බිත්තිය අර රෝස පාට බිත්තියේ තියෙන නොයෙකුත් ප්‍රෝටීන වර්ගවලට ලිපිඩ වර්ගවලට පහර දීලා ඒවා ඈත් කරලා මේ සෛලය තුල තියෙන ද්‍රව්‍ය නැත්නම් රුධිර පද්ධතිය තුල තියෙන ද්‍රව්‍ය එළියට ටික ලීක් කරන්න. මෙන්න මේ ලීකින් නැත්නම් එළියට රුධිර පද්ධතියේ තියෙන ප්ලාස්මා කොටස් ගලා යාම නිසා තමයි සියලුම තත්ත්වයන් ඩෙන්ගු වල ඇති වෙන්නේ. ඉතින් මේක ඒ ඩෙන්ගු වෛරසය ශරීරගත වුණාම කෙලින්ම ටිකෙන් ටික සිද්ධ වෙනවා. අර අපි බ්ලඩ් කවුන්ට් එක බලනවා කියලා කියන්නේ. හරි. දැන් එතකොට සෛල ප්‍රමාණය සාන්ද්‍රණය මේ වැඩි වෙනවා රුධිර නාල තුල. ඒක තමයි අර අපි PCV වැඩි වෙනවා කියලා ඩෙන්ගු වලදී කියන්නේ. ඒ වගේම මේ රුධිරය ගලා යාම හැමට යටින් රුධිර පැච් එකතු වෙනවා. තිත් වෙනවා. මේ රෝග ලක්ෂණ සියල්ල මේ ඇතුලේ සිද්ධ වෙන ඒ යුද්ධයට ඒ ක්‍රියාන්විතයට සම්බන්ධව තමයි අපිට පේන්නේ. ඉතින් ඒ තත්වයට එනකොට හරි භයානකයි. ඒක ලේට් නැත්තම් හුඟක් කල් ගිහිල්ලා. ඒ නිසායි අපි කියන්නේ ඔබට සුළු හෝ උණ ගතියක් තියෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න එක හුඟක් වැදගත්. තද්ද හිස රදයක් එනවා ඩෙන්ගු රෝගයේදී, අතපය රිදීම එනවා, වේදනාව විශේෂයෙන්ම පුංචි දරුවන්ට මෙවැනි රෝගාබාධ ලක්ෂණ ආවොත් බල ඉන්න එපා. මොකද දැන් කරන මේ පරීක්ෂණ කලින් කරනකොට ඉතා ඉක්මනින් හඳුනා ගන්නට පුළුවන් ඩෙන්ගු රෝගය. ඒ සඳහා සියලුම පරීක්ෂණ කටයුතු අපේ රෝහල්වල තියෙනවා. කොවිඩ් ආව කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනිත් රෝග අමතක වුණේ නැහැ ඔබට මිසක්. ඒ නිසා ඔබ අනිත් රෝග ගැනත් අවධානයෙන් ඉඳලා පුංචිම හරි ඔබට තත්ත්වයක් උදා වෙනවා නම් ඊටම ඉක්මනින් රෝහලෙන් උපදෙස් ලබා ගන්න එක හරිම වැදගත් වෙන අවස්ථාවක් මේ රෝගේ තියෙනකොට. ડોක්ටර් එතකොට මේ මියුල්වලදී කොහොමද මේ ඩෙන්ගු වලට සමාන රෝග ලක්ෂණ තියෙනවද කොහොමද? ඔව් නජිත් දැන් මේ හුඟක් වෙලාවට අපි දන්නවා ඩෙන්ගු වලදී ඇඟ පුරා අර චූටි වැලි කැට ඉස්ස වගේ රෑෂ් එකක් එනවා. ඒ වගේම දැන් දෙකේම ඇස් රතු වීම ඇති වෙන්න පුළුවන්. ඇස් රතු වෙනවා උණ දෙකේම රෝග ලක්ෂණනේ. ඒ විතරක් නෙමෙයි උණ ඉතින් කොවිඩ් වසංගතයේ රෝග ලක්ෂණයක් වෙනවනේ. ඉතින් බොහෝ වෛරස් ආබාධ ඒ වගේම බැක්ටීරියා මේ ආසාදනවල උණ රෝග ලක්ෂණයක් වෙනවා. ඒ වගේම උගුර වනවීම ඇත්තට මේ රෝග තුනේදීම ඇති වෙන්න පුළුවන්. නමුත් මේ උගුර වනවීම හා උගුරේ නිකන් මාළු කටු ඇනෙනවා වගේ තත්ත්වයක් වැඩිපුරම ඇති වෙන්නේ කොවිඩ් වසංගතයේදී කොවිඩ් රෝගයේදී තමයි. ඉතින් නමුත් මේ හැම එකේම බොහෝ දුරට ටික එකිනෙකට ළඟ රෝග ලක්ෂණ තියෙන්නේ. අධික හිස රදය මේ තුනේදීම ඇති වෙන්න පුළුවන්. දැන් මෙතන වාසනාව තියෙන්නේ මියුන රෝගයේදී ඉතා ඉක්මනින් හඳුනාගත්තොත් අපිට බෙහෙත් තියෙනවා. ඉතින් ඉක්මනින්ම ඒ බෙහෙත් ලබා දීලා ඔබව සුව කරන්නට පුළුවන්. මොකද මේක ලෙප්ටොස්පයිරෝසිස් කියලා අපි හඳුන්වනවා. ඒ තියෙන විස බීජය ස්පයිරකීට් කෙනෙක් කියලා විශේෂ නමක් තියෙනවා යාට. ඉතින් මෙන්න මෙයා අයින් කරන්න මුළුමනින්ම මරලා දාන්නට ඖෂධවලට හැකියාව තියෙනවා. දැන් බියුණින් වැළකෙන්න හැකියාවකුත් තියෙනවා නේද ගොඩක් වෙලාවට? ඔව් ඇත්තටම මේ රටටම මේ වෙලාවේ බත් දුන්නේ අපේ ගොවි මහත්තුරුනේ. අපි දන්නවා අපි ගෙවල් වලට වෙලා ඉන්නකොට හාල් වලින් අඩුවක් අපිට තිබුණේ නැහැ. කොස් දෙල් අපිට තිබුණා. ඉතින් මේ හැම අවස්ථාවෙදිම කුඹුරට බහින ගොවි මහත්තුරු අපිට හරිම වැදගත්. ඉතින් මේ ගොවි මහත්තුරුන්ට අපි ආදරෙන් කියනවා ඔබ කුඹුරට බහිනවා නම් ඔබේ ප්‍රදේශයේ මියුන තියෙන රෝගීන් වාර්තා වෙලා දැනගෙන ආරංචිය ගිහිල්ලා තියෙනවා නම් ඉක්මනින්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා ප්‍රදේශයේ වසංගත වේද වෛද්‍යතුමා MOH මහත්තයා ඔබ දන්නවා MOH කිව්වහම කවුද කියලා. ඒ තරමට මේ කොවිඩ් වසංගතය අපේ මිනිසුන් ඔබ ළඟටත් ඔබ අප ගාවටත් එක්කන් ආවා. ඒ නිසා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හමු වෙලා ඔබට කලින් ලබා ගන්න ඩොක්සිසයික්ලින් කියන ප්‍රතිකාරය. මේක ප්‍රොෆිලැක්සිස් කියලා අපි කියන්නේ. රෝගයක් හැදෙන්න කලින් ලබා ගන්න පුළුවන්. ඒක මේ ප්‍රතිජීවක ඖෂධයක්ද කොහොමද? හරියටම හරි. මේක ප්‍රතිජීවක ඖෂධයක්. ඉතින් මේ ප්‍රතිජීවක ඖෂධය කලින් අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාගෙන් නොමිලයේ ඔබට ලබා ගන්නට පුළුවන්. ඒ නිසා කුඹුරට බහින්න සති දෙකකට කලින් අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා හමු වෙන්න. හැබැයි
එහෙමම ඕනේ නෑ. ඔබ හෙට අනිද්දා බහිනවා නම් පුළුවන් ඉක්මනින් හමු වෙන්න. දැනටමත් ඔබ කුඹුරේ වැඩ පටන්ගෙන තියෙනවා නම් ඒ හරිය මේ විදිහේ ලෙප්ටොස්පයිරොසිස් නැත්නම් මියුන රෝගීන් වාර්තා වෙලා එහා කුඹුරේ හාහියේ ඉන්නවනම් ඔබට පුළුවන් දැන් ඉඳලා හරි එම ඖෂධය පටන් ගන්නට. ඒ නිසා ඒක හොඳ ක්‍රියාවක්. ඊට අමතරව ඉතින් අපි කියන ප්‍රායෝගික නැති සමහර දේවලුත් තියෙනවානේ. ඔබට පුළුවන් නම් කකුල් වලට බූට් දෙකක් ගන්නට, අත්වලට සමහරු නම් දැන් මම දැකලා තියෙනවා කුඹුරු වල ග්ලව්ස් භාවිතා කරලා. ඇයි ඒ? මොකද මේ ලෙප්ටොස්පයිරොසිස් මී උණ කියලානේ අපි කියන්නේ. මීයාගේ මුත්‍රාවල මීයා වගේ තව සත්තු ඉන්නවා කුඹුර අයින දිගේ ඉන්න මේ කෘන්තක මේ දත්තර දිගට තියෙන මේ සතුන් ජීවත් වෙනකොට ඒ සතුන්ගේ මුත්‍රාවල ඉන්න විස බීජය කුඹුරේ තියෙන වතුරට මී ගුලවල් හුඟක් තියෙනවා නියරවල් දිගේ මේ නියර රහිනකොට ඇති වෙන්න පුළුවන් ඒවා එකතු වෙනවා වතුරට කුඹුරේ. ඉතින් මේවා හැමේ තියෙන තුවාල මගින් තමයි ශරීරගත වෙන්නේ. දැන් අපි සරලවම ගොවීන් විතරක් අපේ ගොවි මහත්වරුන් විතරක් මේක ගැන කතා කරලා ඉවර කරන්නත් බෑ. හේතුව තන තන මඩවලවල් හුඟක් තියෙනවා. කුස්සිවල මියෝ ජීවත් වෙනවා. ඒ වගේම මේ ස්ථානවල බඩු ගබඩාවල දැන් හුඟ දවසක් වහලා තිබ්බ නිසා මීයන් බෝ වෙලා තියෙනවා. ඉතින් මේ තැන්වල වතුරයි පාරේ තියෙන මඩවලවල් වල වතුරයි එකට එකතු වෙලා තියෙන්නේ. ඉතින් ඔබේ කකුල් ඔබ හුඟක් වෙලාවට දාන්නේ සෙරෙප්පු දෙකක් විතරයි. කකුල් ආවරණය කරන සපත්තු තියන අය ඒවා දාන්න විශේෂයෙන්ම පොඩි දරුවන්ට. මොකද මේ කකුල් වල තියෙන පුංචි තුවාල වලින් තමයි හැමේ සීරුණු තැන් වලින් තමයි මේ විෂ බීජය ශරීරගත වෙන්නේ. අතෙන් උනත් ශරීරගත වෙන්න පුළුවන්. ඒ විදිහට තමයි මේ උණ ව්‍යාප්ත වෙන්නේ සහ මේ උණෙන් වැළකෙන්නේ කොහොමද කියලා තුනේ සඳහන් කළේ. අපි පොඩ්ඩක් ආයි කොරෝනා පැත්තට එමු. මේ ડોක්ටර් උත්පලා මේ අපිට කියන්නකෝ දැන් අපි සමාජයේ බොහොම යහපුරුදු පහුගිය කාලේදී පුරුදු වුණා පුහුණු කළා මේ කොරෝනා ව්‍යාප්තියෙන් තවදුරටත් අපිට බේරෙන්න පුළුවන් කොයි විදිහටද මොන වගේ පණවිඩයක්ද ජනතාවට දෙන්න තියෙන අවසාන වශයෙන්. ඔව් මම හිතන්නේ අජිත් අපි අවසාන පෝස්ටර් දෙක පෙන්නමු. කොරෝනා ගැන ටිකක් අමතක වෙලා වගේ බෙල්ලට දාගෙන ඉන්නවා සමහරු මාස්ක් එක. නමුත් මේ මාස්ක් එක පළඳිනවා කියන එක බොහොම නිවැරදිව ඔබ පළඳින්නට ඕනේ. නැත්තම් මේ බෙල්ල නැමෙනකොට දිගෑරෙනකොට මාස්ක් එකේ ඉදිරිපස තැවරිලා තියෙන මාස්ක් එක ෆිල්ටර් එකක්නේ. මාස්ක් එකේ ඉදිරිපස තැවරිලා තියෙන සියලුම කුණු මේ බෙල්ලේ තැවරෙනවා. ඒ වගේම බෙල්ල දිගේ නැවත ඉහළට ඔසවලා මාස්ක් එක දානකොට මූණ පුරාමත් ඒව තැවරෙනවා. ඉතින් අර අපි පළවෙනියෙන්ම කියනවානේ මුහුණ ඇස් නාසය හා කට අල්ලන එක වළක්ව ගන්න කියලා. හැබැයි මේ හැම තැනම මාස්ක් එකේ තියෙන විස බීජ ගෑවෙනවා. ඒ හැම තැනින්ම විශේෂයෙන්ම නාසයෙන් ඇස් වලින් කටෙන් විස බීජ ශරීරගත වෙන්න පුළුවන්. ඒ නිසා මාස්ක් එක නිවැරදිව පළඳින්න නිවැරදිව භාවිතා කරන්න. ගලවනකොට අවමයෙන් අල්ලලා ගලවන්න. ඒ වගේම ඒක නිසි පරිදි බැහැරලන්න පාරවල් වලත් සමහර වෙලාවට අපි මේ මාස්ක් එක තැන තැන තියෙනවා දැකලා තියෙනවා. ඒක එකක්. ඊළඟට තමයි නිතර අත සෝදන්න. දැන් ඔන්න අමතක වෙලා තප්පර 20කටත් වඩා සබන් ගාලා යතුල්ලන්න ඕනේ. තප්පර 20කට වඩා හොද ඉඳලා වැඩක් නැහැ. සබන් තියෙන්න ඕනේ වෛරසය මිය යන්න තප්පර 20ක් පමණ කාලයක්. එතකොට තමයි වෛරසේ පිටත පොත්ත බිත්තිය ගැලවිලා ඇතුළට සබන් ගිහිල්ලා පහළ දෙන්නේ. ඒ නිසා තප්පර 20ක් අතුල්ලලා හොදන්න ඇඟිලි ආස්සේ ඇඟිලි තුඩු විශේෂයෙන්ම හොදන්න. මොකද තුඩු වලින් තමයි විස බීජ නහයට අරන් යන්නේ. පුංචි පැටවුන්ට ඉස්කෝලේ පටන් ගන්න කලින් මේක මතක ඇතුව කියලා දෙන්න. ඒගොල්ලෝ අත හොදන්න ආසයි. හැබැයි හරියටම හොදන හැටි කියලා දෙන්න. මීටරයක් නම් දුරින් ඉන්නේ නෑ නජිත් ගොඩ දෙනෙක්. ඒක නම් හරිම භයානක තත්ත්වයක්. හැම වෙලාවෙම නජිතුයි මමයි වගේ මීටරයක් දුරින් ඉන්න. ඒක හරි වැදගත්. අනිවාර්යෙන්. හොඳයි. ඒ වගේ යහපුරුදු සෞඛ්‍ය පුරුදු ඔබ නිරන්තරයෙන්ම පුරුදු පුහුණු කළා වගේම ඉස්සරහටත් ඒ දේවල් පවත්වාගෙන යන්න කියලා තමයි අපේ වෛද්‍යතුමිය සඳහන් කරන්නේ. අපි බෙහෙන්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමීට අපිත් එක්ක එකතු වුණාට. ලැබෙන කාල සීමාව නම් බොහොම සීමිතයි. කොහොමුණත් අපි තවදුරටත් මේ පිළිබඳව කතා කරන්න සූදානම්. අපි වෛද්‍යතුමින් නැවත දවසක අපි හම්බ වෙලා මේ පිළිබඳව කතා කරමු. බොහොමත්ම ස්තුතියි. අවධානයෙන් ඉන්න. රට සුරකින්නට කොවිඩ් වළක්වා ගන්නට ඔබට හැකියි. හොඳයි. එහෙමනම් බෙහෙන්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහ මහත්මිය අපිත් එක්ක එකතුනේ. එහෙමනම් අපි සූදානම් අදට ඔබේ නිවසෙන් සමු අරගෙන යන්න. ආයෙත් හරියටම හෙට උදේ 6ට අපි එනවා වීකෙන්ඩ් සන්ෂයින් අරගෙන. ගිහින් එන්න. සුබ දවසක්.